समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් සැනසුණු ආර්ය මහා සංඝරත්නයටද අප හැම දිනාගේම নমස්කාරය වේවා. पूजनीय මහා සංඝරත්නයන් අවසරයි සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වඩාත් ක්‍රමානුකූලව ගැඹුරට යන දේශනාවක්. ඒක අනුපූර්වයි ක්‍රමානුකූලව ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඒකට ධර්මයේ කියන්නේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියලා එකපාරම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. හරියට මහා සමුද්‍රේ ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ. දැන් මහා සමුද්‍රේ ක්‍රමානුකූලව ගැඹුරට යනකොට දැන් ගිය තැනම රැල්ල පෑගෙන තැනම ගැඹුරට යන්නේ නැහනේ. ඉතින් ක්‍රමානුකූලව ටික විලුඹ හරියට වතුර එනවා, දන හිස හරියට වතුර එනවා. මේ විදිහට තමයි ගැඹුරු මහා සමුද්‍රේ කරා යම් මිනිස්සෙක් යනවා නම් යන්නේ. ඒ යන මිනිස්සයාට එකපාරම ක්‍රමානුකූලව ගැඹුරට යෑමක් මිසක් එකපාර ගැඹුරට යෑමක් නැහැ. ඔය බොහොම ජනප්‍රිය පහරාද වගේ දේශනාවල තියෙනවා මහණෙනි මේ බුද්ධ ශාසනයත් මහා සමුද්‍රය වගේ කියලා. ඒක එක තැනක තියෙනවා අනුපූර්වයි කියලා. ඒතකොට මේ අනුපූර්ව කතාව අපි හොඳින් තේරුම් ගන්න ඕන. මූලික දාන කතා සීල කතා ආදී පදනමට අයිති කතාන්දර වලින් පස්සේ ඒ ඔක්කොම අර මූලික පදනමේ කතාන්දර ටිකනේ දානීය ගැන කතා කරන එක සීලය ගැන කතා කරන එක ඊට පස්සේ දන් දීමේ විපාක ගැන කතා කරන ඒ ඔක්කොම පදනමට අයිති කතා. ඒ පදනමට අයිති කතාන්දර ටික අනිවාර්යයෙන්ම අවශ්‍ය කතාන්දර ටිකක්. ඒ ටික නැතුව මොකුත්ම කරගන්න බෑ. ඒ මූලික අත්විවරම හැදෙන්න ඕන. දැන් අපි ওই සම්මාදිට්ඨිය ගැන එහෙම මීට කලින් මේ ප්‍රඥානාලිකාවෙම දේශනා කරපු දේශනාවල අපි කියනවා මුලින්ම සම්මාදිට්ඨියේ පදනමට අයිති දේවල් ටික හදා ගන්න ඕන. අත්ති මාතා අත්ති පිතා අත්ති අයං ලෝකේ අත්ති පරෝ ලෝකේ කිය මෙලෝ පිළිගන්නවා පරලෝ පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා ධර්මයේ පිළිගන්නවා සංඝයා පිළිගන්නවා. මේ විදිහට පදනමේ සම්මාදිට්ඨිය හදා ගන්න. හැබැයි යාට සෝතාපන්න වීමක්වත් එතනින් එහාට ලැබෙන ආධ්‍යාත්මික තලයක්වත් මුණ ගැහෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ওই සම්මා දිට්ඨික සූත්‍ර වගේ මේ ප්‍රඥානාලිකාවෙන් අපි දේශනා කරලා තියෙන ඔය වගේ සම්මා දිට්ඨිය හදාගන්න ක්‍රම 16ක් විස්තර කරලා තියෙනවා. එතකොට එතන අපි කතා කරන්නේ කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති අයං උච්චතාව සම්මා දිට්ඨි ඔන්න සම්මා දිට්ඨියක ක්‍රමයක්. ආහාරම් පජානාති ආහාර සමුදයම් පජානාති ආහාර නිරෝධම් පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදම් පජානාති ඔන්න තව එකක්. ඔන්න ඔහොම අපි 16ක් කතා කරනවා. එතකොට ඔන්න මේ සම්මා දිට්ඨිය බොහොම ප්‍රශස්තයි. ඒත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එතනින් එහාට ධර්මය අවබෝධ වෙන කෙනා අර උපන් සම්මා දිට්ඨියම විපස්සනාවක විදර්ශනා කරන්න ඕන. ඒතර කුසලම් පජානාති කියපු තැනින් කුසලයත් අභිනන්දනී නොකර විදර්ශනා කරනවා. කුසල්සිත තුලත් පංචස්කන්ධයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා. ඒවා ඉතින් මේ බෝඩක් දේශනා අහන අය තමයි නිතර මේ දේශනත් එක්ක බැඳෙන්නේ. ඒ නිසා ඒක දන්නවා. එතකොට එතන විදර්ශනා සම්මාදිට්ඨිය උපද්දවගෙන එතනින් තමයි මාර්ග සම්මාදිට්ඨියට පිවිසිලා ඵල සම්මාදිට්ඨියට පිවිසිලා ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨියෙන් අනේ මම මේ බඳු දුකකින් නිදහස් වුණා නේද කියලා දැක්ම හදාගන්නේ. එතකොට අපිට තේරෙනවා මේක ක්‍රමානුකූලව ගැඹුරට යන එකක්. දැන් අද දේශනාවත්
වඩාත් ගැඹුරු දේශනාවක්. නමුත් අපිට මේ දේශනාව ඇත්තටම මේ වගේ දේශනාවකට පැය 5ක් විතර දිග කාලයක් යනවා. නමුත් ඊටාම වැදගත් මම මේ ධර්ම සූත්‍ර දේශනාවටම අදාළව කරන්න අවශ්‍ය නිසා මම මේ සූත්‍රයත් රැගෙන මේ දේශනාවට ආවේ. හේතුව තමයි මේකේ අවශ්‍යම ටික විතරක් කියලා දෙන්න හිතාගෙන. මොකද මේකේ පර්යායන් ගොඩාක් තියෙනවා. මුලින්ම පටිච්ච සමුප්පාදය ගැන විග්‍රහයකුත්, ඊට පස්සේ මේ ආත්ම ස්වභාවය පිළිබඳවත්, එතනින් පස්සේ විඥානට්ඨිති සම්බන්ධවත්, එතනින් පස්සේ විඥානට්ඨිති පැහැදිලි කිරීමෙන් අනතුරු අෂ්ට විමෝක්ෂ සම්බන්ධවත් මේ වගේ තාම ගැඹුරට යන වෙනස් විදිහේ දේශනාවක්. වෙනස් විදිහේ දේශනාවක් කියන්නේ පටිච්ච සමුප්පාදය වෙනදා අර්ථ විග්‍රහය කරපු විදිහට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි සමහර තැන්වල විග්‍රහ වෙන්නේ. දැන් ඉස්සරහට ඒක බලද්දී අපිට තේරෙනවා දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියලා කොට අවිද්‍යාවවත් සංස්කාරයවත් මේක පැහැදිලි වෙන්නේ නැහැ. මේක පැහැදිලි වෙන්නේ විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය විඥානං වගේ ටිකක් ඉහළට ගිය අවස්ථාවකින් තමයි පැහැදිලි වෙන්නේ. සමහරට මේක පැහැදිලි කළේම ආනන්ද හාමුදුරුවන්ට මේ දේශනාව වෙන මහා නිදාන සූත්‍රය මෙයත් යෝජනා කරලා තියෙනවා මහා නිදාන සූත්‍රයෙන් දේශනාව කරන්න කියලා. ඒතර මහා නිදාන සූත්‍රයේ දේශනා කරන්නේ ආනන්ද හාමුදුරුවන්ට. ඒතර ආනන්ද හාමුදුරුවන්ට මේ දේශනාව කළා නම් ආනන්ද හාමුදුරුවන් බොහෝම හොඳ ප්‍රඥාවක් තිබිලා තියෙනවා. උන්වහන්සේටයි මේ දේශනාව කරලා තියෙන්නේ. ඒතර උන්වහන්සේට හරියන විදියට දේශනාව කරන්න නැත්තේ. ආනන්ද හාමුදුරුවන් හරියන්නයි මේ දේශනාව කරලා තියෙන්නේ. සමහර විට අපි වගේ කෙනෙක් එතන හිටියා නම් මේක බොහෝම බරපතල විදියට විස්තර කර පැහැදිලි කරන්න තිබුණා. නමුත් ආනන්ද හාමුදුරුවෝත් භාග්‍යවතුන් වහන්සේත් අතර ඇතිවෙන සාකච්ඡාවක් නිසා උන්වහන්සේට හරියන විදියට මේක කරන්න නැති. හැබැයි මේ වගේ දේශනා ඊටාම කීපයයි දැනටත් තියෙන්නේ. ඉස්සරහට මේ ටිකත් අතුරුදහන් වේවි කියලා හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. ඒක හැම කාලෙකම වෙන දෙයක්. දැන් උදාහරණයක් විදියට අපට ත්‍රිපිටකයේ ඔක්කොම බුද්ධ දේශනා නැහැනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම දේශනා ත්‍රිපිටකේ නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක කවදාවත් පිළිගන්න බැරි කතාවක්. හේතුව තමයි දැන් ත්‍රිපිටකයේ තියෙන ආනන්ද හාමුදුරුවෝනේ මතක් කරන්නේ උන්වහන්සේගේ අපදානයේදී මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ධර්මී ස්කන්ධ වශයෙන් 82,000ක් දරාගත්තා. ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අහලා තවත් 2,000ක් දරාගත්තා. එතකොට 84,000යි වෙන්නේ කියලා. ඒක උන්වහන්සේ දරාගත්ත එක ගැනයි මෙතන කතා කරන්නේ. ඒතර බුදු කෙනෙක් දේශනා කරපු ධර්මී ස්කන්ධ වශයෙන් දරාගත්ත කාරණේ මුල් කරගෙන තමයි අර උන්වහන්සේගේ අපදානීය තීරණේ 84,000යි කියලා. ඒක තමයි 84,000ක් ස්කන්ධ වශයෙන් ධර්මී කියන්නේ. එහෙම නැතුව බුදු කෙනෙක් දේශනා කරපු දහම් පරයයන් ඊට වඩා ගොඩක් තියෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණේ බුදුහාමුදුරුවෝ මුල් කාලේ අග්‍ර උපස්ථායක කෙනෙක් හිටියෙත් නැහැ. මුල් කාලේ කෙනෙක් හිටියේ නැති නිසා මුල් කාලේ බොහෝ දේශනා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහගෙනත් තිබුණා. දැන් පළවෙනියෙන්ම දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආනන්ද හාමුදුරුවෝ අහගෙන තිබුණා. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට අහගන්න බැරි වෙන්නේ නැති මහියංගණයට ඇවිල්ලා කියපු බණ. මහියංගණයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුල් කාලෙම ඊටාම ගැඹුරු දේශනාවක් කරන්න ඇතිනේ අර පෙරුමක සුමන කියන කෙනාට සෝතාපන්න වෙන්න. දැන් අපි මහියංගණයට භාග්‍යවතුන් වහන්සේ වැඩිය බවක් දන්නවා. මහියංගණයේදී මේ සබරගමුව පාලනය කරපු ප්‍රාදේශීය පාලකයෙකුට බණ කියපු බවක් දන්නවා. ඒ පාලකයා බොහොම ශ්‍රද්ධාවෙන් සෝතාපන්න වුණා කියලාත් දන්නවා. හැබැයි යාට කියපු බණ අපි දන්නේ නැහැ. ඒකට යාට සෝතාපන්න වෙන්න මොනවා හරි ගැඹුරු දාර්ශනික විග්‍රහයක් කරන්න ඇතිනේ. අපි ඒක දන්නේ නැහැ. එහෙමනම් ත්‍රිපිටකේ මහියංගණේ කියපු බණවත් නැහැ. ඒකෙන්ම තේරෙනවා බුදු ත්‍රිපිටකයේ සියලු දහම් පරයයන් නැති නෑ කියලා. හැබැයි නිවෙන් අදාළ දහම් කතා බොහෝමයක් තියෙන නිසා මේක එක ප්‍රමාණවත්. ධර්මයේ කියන සංඥාවක් නැති කාලතියෙද්දී ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විදියට අපට නිවා ගන්න හිත නිවා ගන්න පුළුවන් විදියට මතුවී තියෙන එකම ප්‍රමාණවත්. දැන් මේ දේශනාව දීඝනිකායට අයිති දේශනාවක් මහා නිදාන සූත්‍රය. මේ දේශනාව කරන කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ වැඩ හිටියේ.
කුරු රට කියන්නේ කුරු රට බොහොම ප්‍රසිද්ධ අර සතිපට්ඨාන දේශනාවටනේ. ඒකට හේතුව තමයි කුරු රටේ බොහොම ඥානවන්ත මිනිස්සු ඉඳලා තියෙනවා. බොහොම ඥානවන්ත මිනිස්සු කුරු රට ඉඳලා තියෙනවා. මොකද මේ මිනිස්සුන්ගේ ජීවිතවල හරියට ධර්මීය තිබුණා. දැන් අද ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල ධර්මීය නැහනේ, ධර්මානුධම්ම ප්‍රතිපදාව නැහනේ. හොඳට බණ අහගන්න මිනිස්සු ඉන්නවා. ඒ වුණාට ඒ අහපු ධර්මීය ජීවිතයට ගලපගත් අයනේ නැත්තේ. දැන් ඔය කුරු රට කම්මාසු ඒ ගමේදී කම්මාස ධම්ම කියන ගමේදී බණ කිව්වහම මිනිස්සු ළිඳ ළඟට එහෙමත් එකතු වුණාම කතා කරලා තියෙනවා මේ නංගි මම මේ දවස්වල සතිපට්ඨානෙ වඩන්නේ, ඔයා මොනවාද වඩන භාවනා? අන්න එහෙම ළිඳට එකතු වුණාමත් අහලා තියෙනවා මම ආනාපාන සතිය වඩනවා, ඔයා මොනවද වඩන්නේ? ඒතකොට කියලා තිනවා මම ධාතු මනසිකාරය වඩන්නේ. එහෙම දැන් ළිඳට එකතු වුණාමත් ඒ වගේ කතාවක් තිබ්බා කියන එකෙන්ම තේරෙනවා ඒ කාලේ කාන්තාව පවා කොච්චර ඥානවන්තද කියලා. අම්බලමට එකතු වෙන මිනිස්සු අම්බලමට රැට එකතු වෙනවනේ. එකතු වුණාම කතා කරන්නේ මම නම් මෛත්‍රිය වඩන්නේ, ඔයා මොනවද මේ දවස්වල කරන භාවනා වගේ. එතකොට අපට තේරෙනවා ඒ අයට බොහෝම ගැඹුරු බොහොම දියුණු වෙච්ච විදර්ශනා ඥානයක් මේ කුරු රට මිනිසුන්ට තිබිලා තියෙනවා. ඒතර මේ කුරු රටදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. මේ දේශනාවට ආනන්ද හාමුදුරුවෝ මැදිහත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ එක්තරා වෙලාවක කියනවා අච්චරියන් බන්තේ අද්භූතම් බන්තේ යාව ගම්බීරෝ ඡායම් බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්බීර භාසෝ. ස්වාමීනි මට ආශ්චර්යයි අද්භූතයි මට මේ පටිච්ච සමුප්පාදය හොඳට තේරෙනවනේ. හරිම එක වතාවක් ඉතින් උන්වහන්සේ වාඩිලා ඉන්නකොට එහෙම හිතෙන්නේ නැති. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් මනසිකාරයකින් ඉන්න ඇත්තේ. ඉන්නකොට හිතෙන්නේ නැති අනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදය මට හොඳට තේරෙනවා. ඔය සමහර අය අපිටත් කියනවා අපි ওই පටිච්ච සමුප්පාදය ගැන දේශනා කීපයක් කරාම පස්සේ කියනවා සමහර අය දුරකථනයෙන් කතා කරනවානේ හරියට කතා කරලා කියනවා අනේ සායනස දැන් පටිච්ච සමුප්පාදය හොඳට තේරෙනවා. දැන් මෙන්න මේ ධර්මපරියාය අපිට ටිකක් තේරුම් කරලා දෙන්න කියලා. ඒකට දැන් මේ ආනන්ද හාමුදුරුවෝ කියන කතාවට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන විදිය හිතනකොට තේරෙනවා එහෙනම් අපිට කොහොමවත් හරියට මේක අවබෝධ වෙලා තේරිලා නෑ කියන එක. දැන් ආශ්චර්යයි බන්තේ අද්භූතම් බන්තේ යායන් ගම්බීරෝ ඡායම් බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්බීරාච බාසෝ. මේ ගම්බීරෝ පටිච්ච සමුප්පාදේ ස්වාමීනි මට තේරෙනවා. ඒක හරි ආශ්චර්යවත් දෙයක් කියලා එක දවසක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා ආනන්ද හාමුදුරුවෝ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද අවච මාහේවං ආනන්ද අවච ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාච බාසෝච. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ ගම්බීරයි. මේ පටිච්ච සමුප්පාදේ බොහොම ගැඹුරු එකක්. ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ ගැන මට මේ ආශ්චර්යයි මට මේක තේරෙනවා කියලා ආනන්ද කියන්න එපා. දැන් මේ කතාව වෙන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක් එක්ක. දැන් මේ සෝතාපන්න වුණ කෙනාටත් කියනවා දැන් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක්. සෝතාපන්න ශ්‍රාවකයෙක් අනික ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු උත්තමයෙක්. නිකම්ම කෙනෙකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වෙන්න කියලා හිතාගෙන සෑහෙන කාලයක් පාරමී ධර්මයන් පුරපු කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියනවා මාහේවං ආනන්ද එහෙම කියන්න එපා කියලා. ආනන්ද එහෙම කියන්න එපා. මේක බොහොම ගැඹුරු එකක්. මේක බොහොම ගම්බීරයි. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන හරිය ලස්සන උපමාවක්. මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදි වියනක් වගේ ආනන්ද මේ සංසාරයේ ගැට ගැහුණේ පටිච්ච සමුප්පාදේ දන්නේ නැති නිසා නේද? එහෙම තියෙනවා. මීයන් විසින් කපා දැන් රෙදි කෑල්ලක් කොයි හරි පෙට්ටගමක හරි කොයි හරි තිබ්බාම ඒක මීයෝ කැපුවාට පස්සේ ඒ රෙද්ද විකෘති වෙලා යන්නේ නැද්ද? ඒ රෙද්ද සම්පූර්ණයෙන්ම විකෘති වෙලා යනවා.
ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා රෙදි වියන්නන්ගේ මේ උපමාව එහෙම තියෙනවා. මම මේ පාලි කොටස් කියන්නේ නැතුව කියන්නේ කොහොම හරි මේකේ ටිකක් අර්ථය අපිට හුඟක් මතු කරගන්න ඕන නිසා මේ රෙදි වියන්නෙකුගේ නූල් කැටියක් අවුල් වෙලා යනවා වගේ ආනන්ද මේ පටිච්චසමුපාදේ තේරෙන්නේ නැති නිසා නේද අවුල් වෙලා ගියේ. නූල් වියන්නෙක්ගේ ඒ මිනිස්සයා නූල් ටික ගැන සැලකිලිමත් නොවුනාට පස්සේ නූල් ටික අවුල් වෙලා ගියා වගේ. ආනන්ද මේක සම්පූර්ණයෙන්ම අවුල්ුනේ මේ පටිච්චසමුප්පාදයේ දන්නේ නැති නිසා නේද? කුරුළු කූඩුවක් ගෙති ගියා වගේ මේ භවයෙන් භවයට ගෙති ආවේ බැඳි බැඳි ආවේ ආනන්ද මේ පටිච්චසමුප්පාදයේ අවබෝධ නොවුණු නිසා නේද? මේ තන බිස්සක් හදනකොට මේ පටලවනේ හදන්නේ නැත්තම් බෑනේ. තන බිස්ස හදනකොට ඒ තන එකින් එක පටලවමින් හදන්නේ. ආනන්ද තන බිස්සක් වගේ පැටලි ගියේ මේ පටිච්චසමුපාදයේ අවබෝධ නොවුණු නිසා නේද කියලා අහනවා. අපායන් දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තති. උන්වහන්සේ මතක් කරනවා ආනන්ද මේ පැටලුණු නිසා අපාය නම් වූ නපුරු ගති තියෙන දුගතියට වැටි සංසාරේ ඉක්මවන්නේ නැතුව එක දිගට ආවේ ආනන්ද මේ පටිච්චසමුප්පාදයේ අවබෝධ නොවුණු නිසා. ඒ නිසා ආනන්ද මේ මට ගම්බීර මේ පටිච්චසමුප්පාදයේ තේරෙනවා වගේ කතා කියන්න එපා කියනවා. එහෙම කියන්න එපා කියනවා. මේක හරි ගම්බීරයි කියනවා. මේ ගම්බීර වූ පටිච්චසමුප්පාදයේ අවබෝධ කරගන්න කියනවා. දැන් මෙතන පටිච්චසමුප්පාදයේ පැහැදිලි කරන්නේ ආසන්නතම ප්‍රශ්නේ ඉඳලා. ආසන්නතම ප්‍රශ්නේ කියන්නේ අර මේ නාම රූප කතාන්දර වගේ උඩට ගිහින් නෙමෙයි මෙතන මේ මොහොතේ අත්විඳින ප්‍රශ්නය දිහා බලාගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකනේ වඩාත් සංවේදී ක්‍රමී. දැන් ඔය අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන දහම් පාසලට උගන්වන ක්‍රමේ තියෙන්නේ. ඒ ක්‍රමයට මේක තේරුම් ගන්න හැබැයි ඒක මෙහෙමයි අර උන්වහන්සේ කියනවානේ අනුලෝම පටිලෝම වශයෙන් මේක බලන්න කියලා. උඩටයි පහළටයි බලන්න කියලා. අපි අර ඒකට දෙන උපමාවකුත් තියෙන්නේ. වේගෙන් බලන්න. එතකොට දැන් උන්වහන්සේත් පටිච්චසමුප්පාද ධර්මයේ බැලීමෙන් තමයි අවබෝධයට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ පළවෙනි යාමේ අනුලෝම වශයෙන්, දෙවෙනි යාමේ ප්‍රතිලෝම වශයෙන්, තුන්වෙනි යාමේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැලීමෙන්. එතකොට පළවෙනි යාමේ අනුලෝම වශයෙන් බැලීම තුළ උන්වහන්සේට අත්දකින්න හම්බ වුණා ඥානයක් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. එතකොට උන්වහන්සේ කල්ප ගානක් පිටිපස්සට බලාගෙන ගියා මේ සංසාරේ මේ මම කොච්චර ඉපදිලා මුලක් හොයන්න බෑ පුබ්බහා කෝටි නපඤ්ඤායති. ඊට පස්සේ උන්වහන්සේ ඊළඟට කරනවා මුලක් හොයන්න බැරි වෙන බව දැනගෙන උන්වහන්සේ දෙවැනි යාමේදී ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පාදය විමසනවා. ඒ ප්‍රතිලෝම වශයෙන් විමසනකොට උන්වහන්සේට දෙවැනි ඥානයකුත් උපන්නා චුතෝපපාත ඥානය. සත්‍යයේ චුතියයි උපතයි දකින විශේෂ නුවණක් පහළ වුණා. ඒ විශේෂ නුවණ පහළ වුණාට පස්සේ ඒ විශේෂ නුවණ නිසා උන්වහන්සේ සත්‍යයේ සසර බලන්න පටන් ගත්තා. මුලින් Tamanගේ පැවැත්ම බැලුවා මුලක් පේන්නේ. එහෙනම් මම වගේම අනිත් සත්තුත් ඉපදෙමින් මැරෙමින් ආපු සසරක්ද තියෙන්නේ කියලා අර චුතූපපාත ඥාණයෙන් බලාගෙන ගියා. සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට බලලා තියෙනවා. මේක ජීවිතයක් දෙකක් නෙමෙයි. මුලක් හොයනවා හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් සංසාරේ කියලා දැනගෙන ඒ මුලක් හොයන එක අතහැරලා තියෙනවා. තුන්වෙනි යාමේ මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගෙන් බලලා තියෙනවා. වේගෙන් බලනවා. අපිට ඒකට දෙන උපමාව මොකද්ද? අපේ දේශනාවල අපි කියලා තියෙනවා. පටිච්චසමුප්පාදය ගැන කියපු දේශනා කීපයක් තියෙනවනේ. ඒ වගේ කියලා තියෙනවා. හරියට පිහියක් ගන්නවා වගේ. දැන් පිහියක් ගන්නකොට එක පැත්තකට ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තට ගන්නවා. මුවහත හිටින වෙලාවට දෙපැත්තට ගන්නනේ. මේ වගේ අනුලෝම වශයෙන් බලනවා. ප්‍රතිලෝම වශයෙන් බලනවා. ඊට පස්සේ සම්පූර්ණ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරගන්නකොට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගෙන් බලනවා. හරියට පිහියක් මුවහත හිටිනකොට වේගෙන් ගන්නවා වගේ. ඒ වේගෙන් පිහිය ගාන එක නිසා වෙන විශාල යහපතක් තියෙනවා. අර වේගය නිසා හිතේ විතර්ක වලට ඉඩක් නැතුව සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒත් අපිට තේරෙනවා බුදු කෙනෙක්ගේ අවබෝධයේ තියෙන පටිච්ච සමුප්පාද ධර්මයේ විමසීම මත.
පටිච්ච සමුප්පාද ධර්මයේ විමසීමකින් තොරව බුදු කෙනෙක්ගේ පහළවීමක් නැහැ. සියලු බුදුවරු එහෙමයි පහළ වෙන්නේ. සියලු බුදුවරුන්ගේ පහළවීම පටිච්ච සමුප්පාදේ මත පිහිටයි පහළ වෙන්නේ. එමනම් අවබෝධයටපත් වෙන ශ්‍රාවකයෙක් මේක තේරුම් ගන්න නැතුව දන් දීලා නිවන ගැන අදහස් කරනවා නම්, සිල් රැකලා නිවන ගැන අදහස් කරනවා නම්, බණ ටිකක් අහලා අනේ නිවන් සැප ලැබෙයි කියලා හිතනවා නම්, පින්වත්නි ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ආසන්නතම ප්‍රශ්නේ ඉඳලායි පිටිපස්සට විමසන්නේ. ආසන්නතම ප්‍රශ්නේ තමයි පින්වත්නි මේ ජීවිතයේ තියෙන ජරා මරණ දුක. මේ ආසන්නයේ ප්‍රශ්නේ ඒක තමයි දුක. එතන මෙතන කියනවා පින්වත්නි අත්ති ඉදප්පච්චයන්. ඉදප්පච්චයන් කියලා කියන්නේ ඉදප්පච්චයන් කියන වචනේට ගොඩාක් විස්තර කරන්න පුළුවන්. ඉදප්පච්චයන් කියලා කියන්නේ අර පටිච්ච සමුප්පාද න්‍යායී ආකෘතියට. මේ ඇති කල්හි මේ ඇත, මේ නැතිවීමෙන් මේ නැතිවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියලා අපි අර ප්‍රසිද්ධ වාක්‍යයක කතා කරන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදන්න හෝති, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යයි කියලා අපි අර ප්‍රසිද්ධ ගාථාවක කියන්නේ. ඒ න්‍යායයට කියන්නේ මොකද්ද? ඉදප්පච්චේතාවේ. ඉදප්පච්චේතාවේ. මේ ඇති කල්ලි මේ ඇති වේ. අත්ති ඉදප්පච්චයන් ජරා මරණන්ති ඉති පුට්ටේන සතා ආනන්ද. ආනන්ද මේ ජරා මරණ හේතුවට පැනවීමක්, ජරා මරණ වලට පැනවීමක් ආනන්ද හොයන්න පුළුවන් කියනවා. මේ ජරා මරණ කියන එක ඉදප්පච්චේතාවයක් කියනවා. ඒ කියන්නේ යම් කිසි මේ හේතුවක ඵලයක් විදියටයි මේ මොහොතේ ජරාව මරණය අත්දකින්නේ. ජරා මරණය, ජරා මරණ ස්වභාවය. ඒතර ජරාව කියන එක ගැන ඔය සත්‍ය විභංග සූත්‍රවලදී එහෙම දේශනා කරලා තියෙන නිසා අපි ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. ජරාවටපත් වෙන ස්වභාවයක් තියෙනවා. මේ ශරීරය දිරල යනවා, වැහැරෙනවා. මේ ජරාවටපත් වීමයි සත්‍යයාගේ මරණයයි. ජරා මරණ දුක කියන ස්වභාවය ආනන්ද ඉදප්පච්චය හේතුන් නිසා ඇතිවෙච්ච දෙයක්. ආනන්ද මේ ජරා මරණ කුමක් ඇති කල්හිද ඇති වෙන්නේ? මෙන්න මේ ජරා මරණ කුමක් ඇති කල්හි ඇති වෙනවාද කියන කාරණය ආනන්ද හැම බුද්ධ ශ්‍රාවකෙක්ම දැනගන්න ඕන කියනවා. ඒ දැන ගැනීම තුල තමයි සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් ජරා මරණ වලින් නිදහස් වීම අත්දකින්න ලැබෙන්නේ කියනවා. ඔන්න මතක තියාගන්න, ස්පර්ශයට යනකම් පටිච්ච සමුප්පාදේ ස්පර්ශය කියන තැනට යනකම් සාමාන්‍ය පටිච්ච සමුප්පාද න්‍යායෙන් තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ජරා මරණත් හේතු සහිතවයි ඉදප්පච්චේතාවකින් හටගත්ත දෙයක්. ආනන්ද මේ ජරා මරණ නිකම්ම හටගත්තා නෙමෙයි කියන තැනින් මේ දේශනාව පටන් ගන්නෙ. එතකොට මේ ජරා මරණ වලට හේතුව මොකද්ද? අන්න ඒකයි මෙතන මතු කරන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට ජරා මරණ වලට හේතුව විදියට එක්කෝ පේන්නේ කර්මය. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ කර්මිනී කියලා හිතනවා. ජරාවටපත් වෙනකොට මරණයටපත් වෙනකොට අනේ උන්දගේ කර්මී කියලා කියනවා. දැන් අද නම් කර්මී කියලාත් සමහර අයට පේන්නේ නැහැ. දැන් සියල්ලම කර්මී කියන මිනිසුන්ටත් දැන් පේන්නේ කර්මී නෙවෙයි ඇත්තටම. දැන් ජරා මරණ වලට හේතුව මොකද්ද පේන්නේ? එක්කෝ ඒ රාෂ්ටක, එක්කෝ කේන්දරය අවුලක්, එක්කෝ මොකක් හරි ගෙදර දොර තියලා තියෙන තැනේ අවුල. ඔය වගේ බොහෝම ප්‍රාථමික කතාවක් තියෙන්නේ. ඒ වගේ කතාවක් තියෙන ගමන් අපිනුත් අහනවා, හාඳුරුවනේ ඒ කාලේ සෝවාන් වුණාලු හරියට. ඇයි දැන් සෝවාන් වෙන්න බැරි කියලා අහනවා. දැන් ඒ කාලේ මේ බලන්න මේ බොහොම ගැඹුරු ප්‍රඥාවක් තියෙන එකට විදර්ශනා ඥානයක් තියෙන්න ඕනේ. ඇත්තටම සංසාරේ වැඩිචේ විදර්ශනා ඥානෙ නැත්තම් මේ වගේ කතාවක් තේරුම් ගන්නත් බෑ. ඒතර විදර්ශනා ඥානය කියන්නේ මේ අධ්‍යාපනයෙන් ලබා ගන්න දැනුම වගේ එකක් නෙමෙයි. මොකද සමහර බොහොම උගත් අය ඉන්නවා මේ කතාව තේරෙන්නේ නැහැ. කියනවා ඔය සමහර අය ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවානේ. බොහෝ කොට පැහැදිලි කරනවා තේරෙන්නේ නැහැ. පැය ගණන් එක දිගට කියලා දෙනවා. අනේ තේරෙන්නේ නැහැ. හැබැයි මට මුණ ගැහිලා තියෙනවා පින්වත්නි හරියට කියවන්න බෑ. එක මේ සාමාන්‍යයෙන් අවුරුදු 60ක විතර
මේ කෙනෙක් හිටියා. එයාට මේ කියවන්න බෑ හරියට. අකුරු කියවන්න බෑ. නමුත් මේ පංචස්කන්ධ විභාගය ගැන හිම අහුවොත් එහෙම මේ ස්වාමීන් වහන්සේ නමකට උනත් උගන්වන්න පුළුවන්. ඒ කියන්නේ එයාට හොඳට වැඩිච්ච විදර්ශනා ඥානයක් තියෙනවා. මොකක් හරි සංසාරගත අවුලක් නිසා එයාට මේ අපේ දැනුම් පරාසයත් එක්ක එකට සම්බන්ධ වෙන්න බැරි වෙන්න ඇති. නමුත් එහෙමනම් අපිට තේරෙනවා විදර්ශනා ඥානය සහ දැනුම් සම්භාරය කියන්නේ ශාස්ත්‍රීය ලෝකයේ දැනුම කියන්නේ වෙන එකක්. ඒකෙන් මොකුත් හම්බෙන්නේ නැහැ. ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත හිටවත් දැන් අපිත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තනේ. එතකොට මේ වගේ ගැඹුරු කතාවක් ඒක න්‍යායාත්මකව නිකන් හැදෑරෙනව වුණත් මේ වගේ විශ්ලේෂණයක් විමසීමක් මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. මේකට වෙනම විදර්ශනා ඥානයක් තියෙන්න ඕනේ. ඒ නිසා උගත්කම් නූගත්කම් බුද්ධිමත්කම් මේ ධර්මයට අදාළ නැත. මේ ධර්මයට අදාළ වෙන්නේ තමා තුළ සාංශාරික වශයෙන් වැඩිච්ච විදර්ශනා ඥානයයි. එවැනි විදර්ශනා ඥානයක් නැත්නම් මෙවැනි දේශනා ශ්‍රවණය කිරීම තුළද එවැනි විදර්ශනා ඥානයක් අවදි වේ. එවැනි අවදි වන විදර්ශනා ඥානය යම් දවසක අවබෝධයට පත්වන්නේද එදිනටද උපකාර වේ. එදාට උපකාර වෙන්නේ බෙරහඬක් අහලා පුරුදු මිනිහෙක් ඈතින් බෙරහඬ ඇහෙනකොට මේක නම් බෙරහඬක්. දැන් හොඳට බෙරහඬ අහලා පුරුදුයි නම් මේ වෙලාවේ කොහෙන් හරි දුරින් බෙරහඬක් ඇහෙනකොට දැනගන්නේ නැද්ද? මේ නම් ගහන්නේ දවුලක්. මේ ගහන්නේ ගැටබෙරේ. මේ ගහන්නේ යක්බෙරේ කියලා අඳුර ගන්න පුළුවන් නේද? මේ ගහන්නේ තම්මැට්ටමක් කියලා අඳුර ගන්න පුළුවන් නේ. ඇයි? කලින් අහලා තියෙනවනේ. ඒ අහලා තියෙන පුරුද්ද නිසා අහලා තියෙන පුරුද්දට දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ දැන් සමහරට කෙනෙක් කියන්න පුළුවන් අපිට තේරෙන්නේ නැහැ නේ හාඳුරනේ. ඕක දැන් ඒ නිසා අපි ඔන්න ඔක අත්හැරලා දැම්මා වගේ තැනක එන්න පුළුවන්. මේ අහගන්න දේවල් කවදා හරි විදර්ශනා ඥානයක් විදර්ශනා ඥානයක් ඇති කරගන්න දවසට උපකාර වෙයි. කවදා හරි උපකාර වෙයි. ඒක කවද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට ඒක මේ කෙනෙක්ගේ විදර්ශනා ඥානෙ වැඩෙන විදිය තේරුම් ගන්න බෑ. ඒක සාරිපුත්ත හාමුදුරන්ටවත් බෑ ඇත්තටම. ඒක බුදුවරුන්ට විතරක් විශේෂ වෙන එකක් ඒක. බුදු කෙනෙක්ගේ විදර්ශනා ඥානෙ වැඩෙන විදිය සාරිපුත්ත හාමුදුරන්ටවත් හොයන්න බෑ. ඒ නිසා අපෙන් අහලා වැඩක්ම නැහැ. එහෙනම් ආඳුරණී දැන් මට සෝතාපන්න වෙන්න මොනවද කරන්න ඕන කියලා. ඒක සාරිපුත්ත හාමුදුරන්ටවත් පේන්නේ නැහැ. අර ස්වර්ණාකාර භික්ෂුව භාවනා කර්මස්ථාන ඉල්ලුවාම සාරිපුත්ත හාමුදුරුවෝ අසුබේ භාවනා කරන්න දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ කෙනෙක්ගේ හිත දකින්නත් පුළුවන්. දැන් මේ භික්ෂුවගේ ටික රාගයේ වැඩියෙන් තිබ්බා අසුබේ වඩන්න කිව්වා වැඩුන්නේ නැහැ. මාසයක් වැඩුවා වැඩුන්නේ නැහැ. දෙවෙනි මාසේ විස්තර කරලා කියලා දුන්නා වැඩුන්නේ නැහැ. තුන්වෙනි මාසෙත් කියලා දුන්නා වැඩුන්නේ නැහැ. අන්තිමටම එහෙනම් ආයුෂ්මතුනි දැන් කරන්න දෙයක් නැහැ. අපි ඔහොම භාග්‍යවතුන් වහන්සේ ළඟටවත් යමු දැන් එකම විකල්පෙ එච්චරයි කියලා එක් කරගෙන ගියා. එක කර්මස්ථානයයි දුන්නේ වරුවයි. එයා නිකලස්. ඒ කියන්නේ එහෙනම් සාරිපුත්ත හාමුදුරුවෝත් කෙනෙක්ගේ විදර්ශනා ඥානය ගැන අපිට කියන්න බෑ. මේ පොදු දහම් කතාවක් මේක ඇත්තටම. මේ පොදු දහම් කතාව ඔබට ගැළපෙන තැන කොතනද කියලා අපිට හරියටම ඉලක්කෙටම අර ගමී කතාවෙන් කිව්වොත් ටක්කෙටම අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් බුදුහන්සේ කියනවා මහණෙනි මේ ආනන්ද මේ ජරා මරණ වලට හේතුව හොඳට දැනගන්න ඕන කියනවා. ඒ දැනගන්නේ නැතුව ඒක විමසා ගවේෂණය කරන්නේ නැතුව අවබෝධයටපත් වෙනවා කියලා කියනවා නම් ආනන්ද ඒක වෙන්න බැරි දෙයක් කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ ජරා මරණ ඕන දැන් බලන්න ආසන්නතම ප්‍රශ්නේ ඉඳලා තමයි බලන්නේ. දැන් මේ මොහොතේ ඔබට වඩාත් සංවේදී වෙන්නේ අවිද්‍යාව නෙමෙයිනේ. අවිද්‍යාව ඊටාම සියුම් තත්වයකනේ තියෙන්නේ. දැන් අපි ධර්මයක් දන්නේ නැති කෙනෙකුට අවිද්‍යාව තෝරගන්නවත් බෑනේ. හැබැයි ජරා මරණ දුක තේරෙනවද නැද්ද? තේරෙනවා. මේ දිරල යන එක ගැන, කෙස් සුදු වෙන එක ගැන, හැම රැලි වැටෙන එක ගැන, දත් ටික ගැලවිලා යන එක ගැන, වේගයෙන් ශරීරයේ දි รา පත් වෙන බව මේ හැම කෙනෙකුටම ඔබමා ඇතුළු අපි හැම කෙනෙකුට මේක සංවේදී. ඒක වඩාත් සංවේදී කාරණයක්. හැබැයි අවිද්‍යාව වගේ එකක් අපිට මේ වෙලාවේ සංවේදී නෑ. මේ වෙලාවේ වඩාත් ප්‍රකට තැනින් තමයි පටන් ගන්නෙ. මහණෙනි මේ ජරා මරණ දුක කියන ස්වභාවය නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. ජාතිපච්චයා ජරා මරණං තීතිකෝ පනේතං මුත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා ජාතිපච්චයා ජරා මරණං. උන්වහන්සේ මතක් කරනවා මේ ඉපදීම හේතු කරගෙන ජරා මරණ ඇති වෙනවා. ඒ කියන්නේ ජරා මරණ වලට හේතුව මොකද්ද? එහෙනම් අර ඒ රාෂ්ටක ප්‍රශ්න නෙමෙයි. දැන් මේ ධර්මයේ ගැඹුරින් බලනකොට තමයි අපිට ඒක තේරෙන්නේ. එතකොට මෙතන මේ ඇත්තටම මෙතන පින්නවත්නි කර්මී ගැනත් කතාවක් නෑ. කර්මී කතා කරන්නේ භවයට එනකොට විපාක පිණිස කර්ම හැදෙනවා කියන්නේ. මෙතන කියන්නේ
ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ ඇති වෙනවා කියන එකයි. එතකොට ජාතිය කරණ කොටගෙන ජරා මරණ ඇති වෙනවා කියන තැනින් අල්ලනකොට පින්වත්නි මෙතන ජාතිය කියන්නේ මොකද්ද? අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ජාතිය කියන්නේ? ජාතිය කියන්නේ ඉපදීම නෙමෙයි. දැන් සමහර අය ඉපදීම කියනවා. එතකොට ජාතිය කියලා කියන්නේ එතකොට දැන් මෙතන පටිච්ච සමුප්පාදේ එහෙමනම් තැන් දෙකක අවුලක් වෙලා තියෙන්න ඕන. දැන් එක තැනක පටිච්ච සමුප්පාදේ කියනවා විඥාන පත්‍ය නාම රූපං කියලා. ප්‍රතිසන්දි විඥාණයට අනුව නාම රූප බැහැ ගන්නවා කියලා වෙනම කතා කරලා තියෙනවා. ප්‍රතිසන්දි විඥාණයට අනුව නාම රූප බැහැ ගන්නවා කියලා වෙනම කතා කරලා තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මෙතන කතා කරන්නේ ජාතිපත්‍ය ජරා මරණං කියලා කියන්නේ මේ උපන් නිසා ජරා මරණ දුක කියන එක නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් මිනිස්සු හිතාගෙන ඉන්න කාරණේ. ඇත්තටම පටිච්ච සමුප්පාදයෙන් බලනකොට උපන් නිසා ජරා මරණ කියලා කතා කරනවා නෙමෙයි. මෙතන මතක් කරනවා උන්වහන්සේ මතක් කරනවා දේවානං දේවත්තාය. හොඳට බලන්න මේ දේශනාව තේරුම් ගන්න අමාරු නම් මහා නිදාන සූත්‍රය ගිහින් බලන්න පින්වත්නි. දේවානම් දේවත්තාය ගන්ධබ්බානම් ගන්ධබ්බත්තාය යක්කානම් යක්කත්තාය භූතානම් භූතත්තාය මේ විදියට කියාගෙන ගිහින් උන්වහන්සේ මතක් කරනවා මේ දෙවියන් අතර දේවත්වය කියන දෙවියෙකුට අදාළ විදියට ඉන්ද්‍රිය ස්වභාවයන් පිහිටනවා නම් ඒක තමයි ජාතිය කියනවා. මිනිස්යන් අතර මනුස්ස භව කියලා එකක් තියෙන්නේ. මනුස්ස භව. ඒ කියන්නේ මිනිස්සෙකුට අදාළ ඇස කන නාසය දිව කය මනස පිහිටනවා නම් ඒ පිහිටන ස්වභාවය තමයි ජාතිය කියලා කියන්නේ. එතකොට මේ මෙතන මිනිස්සෙකුට අදාළ ආයතනයන්ගේ ප්‍රතිලාභය ඒකත් හරිනේ. අර ජාතිය ගැන තෝරද්දී කියන්නේ මෙහෙමනේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් ප්‍රතිලාභෝ අයං උච්චතාවසෝ ජාති කියලා අර සත්‍ය විභංග සූත්‍රයෙන් විස්තර කරගෙන ඇවිල්ලා අන්තිමටම කියන්නේ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභයක් තියෙනවා නම් මොන ප්‍රතිලාභයක්ද? දේවානම් දේවත්තාය දෙවියෙකුට අදාළ විදිහේ ස්කන්ධයන් යම් තැනක පහළ වුණා නම් එතකොට එතන පින්වත්නි මේ ප්‍රතිසන්දි විඥානය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ මිනිස්සෙකුට අදාළ ස්කන්ධයන් ටික යම් තැනක පහළ වුණා නම් එතන මනුස්ස භව කියන ස්වභාවයක් පිහිටනවා. එතකොට දෙවියෙකුට අදාළ විදිහට ස්කන්ධයන්ගේ ප්‍රතිලාභයක් වුණොත් එතන දේවත්වය කියලා ස්වභාවයක් මතුවෙනවා. අනේ ඒ මනුස්ස භව, දේව භව, යක්ෂ භව කියලා ඒ ස්වභාවයක් හට ගන්නවනේ ස්කන්ධය මේ ජාතිය මේ සම්පූර්ණයෙන්ම ගර්භාෂයක් ඇතුලේ ප්‍රතිසන්දි විඥානය බැහැ ගැනීම නිසා ඒක බැහැ ගැනීමෙන් පස්සේ වෙන දෙයක් ඇත්තටම පින්වත්නි. ආයතනයන්ගේ ප්‍රතිලාභය වෙන්නේ සම්පූර්ණයෙන්ම එයාගේ ප්‍රතිසන්දි විඥානය බැස ගැනීමෙන් පස්සේ වෙන වැඩක් මෙතන කියන්නේ. මෙතන පින්වත්නි පැහැදිලි කරන කාරණේ අපි තාම හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට ජාතිය කියන දැන් මෙතන අපි හොඳට තේරුම් ගන්න ඕන ජාතිය කියන්නේ නම් ප්‍රතිසන්දිය නෙමෙයි. මොකද ප්‍රතිසන්දිය කියන ස්වභාවය වෙනම මුලින් මතක් කරනවානේ පටිච්ච සමුප්පාදේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප නිසා ආයතන හයක් වැඩෙනවා. ආයතන හය නිසා මේ ක්‍රියාවලිය ආයතන හය ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා විඳිනවා පස්සපත්‍ය වේදනා විඳීම නිසා විඳින දෙයට තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානීය වෙනවා. උපාදානීය නිසා භවය සකස් වෙනවා. මෙහිම කියාගෙන ඉනකොට ප්‍රතිසන්දි විඥානේ බැහැගෙන ප්‍රතිසන්දි විඥානයේ බැහැ ගැනීමෙන් පස්සේ දැන් ඒතකොට තව කෙනෙක් කියන්න පුළුවන් නෑ. එහෙමනම් මේක චක්‍රයක් විදියට ක්‍රියාත්මක වෙනවා නම් ආය මැරිලා ආය ඉපදෙන එකක් තමයි මේ අන්තිමටම කියනවා ඇත්තේ කියලා. මම මේ කියන එක තේරෙන්නේ නැත්නම් ආය අහන්න දේශනාව නැවත අහන්න. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මැරිලා ආය ඉපදෙන එක තමයි අන්තිමටම තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. එහෙමනම් පින්වත්නි මරණින් පස්සේනේ ජරා මරණ දුක. දැන් මම මේ කියන එක තේරෙනවද? ජාතිපත්‍ය ජරා මරණං කියලා කියනවා නම් කෙනෙක් කියන්න පුළුවන් එතනත් නැවත ප්‍රතිසන්දියක් ගැන කතා කරන්න කියලා. එහෙමනම් නැවත ප්‍රතිසන්දියක් නම් ජාතියින් පස්සේනේ ජරා මරණ දුක. එහෙනම් මෙහි ජරා මරණ දුකක් නෑ. ජරා මරණ දුක කොහෙද තියෙන්නේ? ඊළඟ ජීවිතේ. ඊළඟ ජීවිතෙත් නෑ. ඇයි? ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දි විඥානය බැහැගත්තාම විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන ওই විදියට යනවා. මෙතන කියන්නේ පින්වත්නි ප්‍රතිසන්දි විඥානය නිමී පින්වත්නි. මෙතන
ಜಾති ස්වභාවයක් පිහිටනවා නම් අන්නේ පිහිටන ස්වභාවයයි මෙතන මතක් කරන්නේ. මෙතන මේ පුද්ගලභාවයේ හට ගැනීම. අන්න ඒක තමයි හොඳම වචනේ. මෙතන කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානේ බැහැ ගැනීම නෙවෙයි. ප්‍රතිසන්දි විඥානේ බැහැ ගැනීම නිසා ඇති වෙන ක්‍රියාවලිය පුද්ගලභාවයක් පිහිටනවනේ. මනුස්ස බවක් අන්නේ පුද්ගල භාවය. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ගර්භාෂ බිත්තියක් ඇතුලේ මව් කුසකම පිහිටියත් පින්වත්නි ඒ පුද්ගලයාට ආවේනික පුද්ගල බවක් පිහිටනවනේ. අන්නේ පුද්ගල බවට අනුව තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. එහෙම නැතුව මිනිස්සු විදියට ප්‍රතිසන්දිය ලැබපු හැමෝගේම ජරා මරණ දුක සමානයිද? ජරා මරණ දුක සමාන නෑ පින්වත්නි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ ජාතිය සම්බන්ධව මේ ජාතිය කියන එක මේ ජාතියේ පහළවීමත් එක්ක ජාතිය කියන ස්වභාවය එමත් නැත්නම් මේ පුද්ගලභාවයත් එක්ක ඒ පුද්ගලභාවයට සාපේක්ෂව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී සියලු දුක්ඛ ස්කන්ධයන් ඇති වෙනවා කියන කාරණේ. මේකත් නිකම්ම ඇති වෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් ආනන්ද ඉපදීම නැති කල්හි ඉපදීමට හේතු වන ජරා මරණ දක්නට ලැබේ. දැන් ඉපදීම නිසා දැන් මෙතන ජාතිය පහළ වීම ඒ කියන්නේ පුද්ගල භාවය නිසා ජරා මරණ දුක කියලා ස්වභාවයක් ඇති වෙනවා නම් පුද්ගල භාවයක් නැත්තම් ආනන්ද එතන ජරා මරණ දුකක් තියෙයිද කියලා අහනවා. නොහේතම් බන්තේ ස්වාමීනි එතන ජරා මරණ දුකක් නැහැ. ඒ වගේම අපි තව දෙයක් මේක ඇස්සේ තේරුම් ගන්න ඕනේ. ඒතර මේ පුද්ගලභාවයේ සත්ව පුද්ගලභාවය නිසා නේද ජරා මරණ දුක? දැන් මෙතන සම්බන්ධ නොවුනත් ඒක අපි කතා කරගන්න එක වැදගත්. සත්වයේක් පුද්ගලයෙක් විදියට මේ පංචස්කන්ධ ලෝකය තණ්හා මාන දිට්ඨි වශයෙන් යම් ශ්‍රාවකයෙක් උපාදානය කරගත්තොත් ඒ උපාදානයට කියනවා අපි ඒක වචන දෙකකින් වෙන්නේ. එකක් තමයි පින්වත්නි උපාදානීය ස්වභාවයෙන් මේ පංචස්කන්ධය අල්ලනවා. අනිත් එක තමයි එයා ආශ්‍රව පංචස්කන්ධයේ ආශ්‍රව මිශ්‍ර වෙනවා. අනිත් එක තමයි උපාදානය කරගන්නේ. ඒතකොට පංච උපාදානස්කන්ධයක් බවට ඇති වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ මේ පංචස්කන්ධ ධර්ම ටිකක් නිකම්ම ඔහි ක්‍රියාත්මක වෙනවා. ඒක මගේ ආත්මය කියලා තණ්හාමාන දිට්ඨි වශයෙන් සත්වපුද්ගල භාවයෙන් අල්ලනවා. අනිත් සත්වපුද්ගල භාවයෙන් අල්ලන නිසායි පින්වත්නි මේ ජරා මරණ දුක හටගන්නේ. දැන් යම් කෙනෙක් මේ සත්වපුද්ගල භාවයෙන් මේ පංචස්කන්ධය ඇල්ලුවේ නැත්තම් එයාට පින්වත්නි ජරා මරණ දුක නැද්ද? ජරා මරණ දුක නැහැ. එයා ජරාවටපත් වෙන්නේ නැහැ කියලාද මේ කියන්නේ? නෑ, එයා ජරාවටපත් වෙනවා. රහතන් වහන්සේ ජරාවටපත් වෙනවද නැද්ද? රහතන් වහන්සේ ජරාවටපත් වෙනවා. රහතන් වහන්සේ ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි ලෙඩවීම නිසා ඇතිවෙන දුක්ඛ ස්කන්ධයක් තියෙනවා නම් ඒ දුක්ඛ ස්කන්ධේ නෑ. කායික පරිදාහයක් තිබුණත් එතන මානසික පරිදාහයක් නෑ. මේ සත්වපුද්ගල භාවය කියන එක ආවොත් එහෙම ජරා මරණය කියන ස්වභාවය ඉදිරියේ සත්වපුද්ගල භාවය තියෙන ශ්‍රාවකයෙක් තුල ජරා මරණ දුක යා විඳින්න පටන් ගන්නවා. විශාල ජරා මරණ දුක්ඛ ස්කන්ධයක් එයාට විඳින්න වෙනවා. සත්වපුද්ගල භාවයක් නැත්තම් දැන් මෙතන කියවන්නේ පුද්ගල භාවයේ මුල් කරගෙන ಜಾතිය ඇති වෙන්නේ කියලා. සත්වයේක් පුද්ගලයෙක් විදිහට මේක සංස්කාර ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. මේකේ කොහෙද සත්වයේක් පුද්ගලයෙක්? මේක හුදු සංකාර ටිකක් විතරයි. මේකේ ඇති සත්වයේක් පුද්ගලයෙක් නෑ. මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නෑ. නිතරම පංචස්කන්ධ ධර්ම ටිකක් ඇතිවි නැතිවි යනවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා මේක සම්පූර්ණයෙන් අවබෝධ කරාට පස්සේ එතන සත්වපුද්ගල භාවය බැහැර වෙලා ගිහින්. එතන පංචස්කන්ධේ මමයේ මාගේය තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලන්නේ නෑ. අල්ලන්නේ නැත්නම් එතන පංචස්කන්ධේ උපාදානීය ස්වභාවයක් නෑ. උපාදානීය ස්වභාවයක් නැත්තම් උපාදානීයට අනුනි භවය හැදෙන්නේ. භවයට අනුනි ජාතිය හැදෙන්නේ. එහෙමනම් එතන ඊට අනුව ජාතියට අනුව ජරා මරණ දුකක් හටගන්න විදියක් නෑ. මෙන්න මේක ගැඹුරින් තේරුම් ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයෙන් නිදහස් වෙච්ච කෙනෙක් ජාතිය ක්ෂය කරලා දානවා කියලා භාග්‍යතුන් වහන්සේ අපිට වෙනම පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාවලට අදාළව අපි බොහොම පරිස්සමින් ලියා ගන්න ඕනේ. එහෙමනම් දැන් මෙතන අපි දන්නේ නැති එකක් අපි තෝරගත්ත වෙන දහන්නේ නැති එකක්. මොකද්ද? ප්‍රතිසන්දියයි ජාතියයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ප්‍රතිසන්දියම ජාතියයි මේක එකක් විදියට ගත්තොත් එහෙම ජරා මරණ දුක මරණින් එහා පැත්තේ හම්බ වෙන්නේ.
ඇයි ಜಾති මේ අමුලින් කියනවා මම මේ ආයෙ කියන්නේ මේක තේරෙන්න විඥාන පත්‍යා නාම රූපං කියනවා. ප්‍රතිසන්දි විඥානයක් බැහැගත්ත නිසා නාම ලක්ෂණයයි රූපණ ලක්ෂණයයි දෙකම පහළ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ආයෙ පටිච්ච සමුපාදි කියාගෙන ඇවිල්ලා අන්තිම හරියට එනකොට ආයෙ කියනවා ಜಾති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව කියලා. ಜಾතිය නිසා ජරා මරණ ඇති වෙනවා කියලා. ඒතර මෙතන ප්‍රතිසන්දි විඥානයක් බැහැ ගැනීම නම් එහෙමනම් ඒ ජරා මරණ දුක හැමදාමත් මරණින් එහා පැත්තට තල්ලු වෙවි යනවා. ඇයි? ජරා මරණ දුක තියෙන්නේ නැවත මැරුණාට පස්සේ. ඒතර මේ ජීවිතේ නෑ මේ ජීවිතේ ප්‍රතිසන්දි විඥානේ පහළ වෙලා තියෙන්නේ දැනට ඔබ තුල ප්‍රතිසන්දි විඥානේ පහළ වෙලා තියෙන නිසා එහෙනම් මෙහිදී ජරා මරණ දුක නෑ. ඇයි? ඉස්සරහට කියාගෙන ගිහින් භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසන්නං එක මරණින් එහා පැත්තේ හම්බ වෙන්නේ. හැමදාමත් එහෙනම් ජරා මරණ වලින් දුකකුත් නැහැ, දුකෙන් නිදහස් වීමකුත් නැහැ. ජරා මරණ දුකෙන් මේ මොහොතේ නිදහස් වෙන්න තියෙනවා නම් මේ ප්‍රතිසන්දියයි ජාතියයි කියන්නේ එකක් නෙමෙයි. ජාතිය කියන්නේ පුද්ගල බවට. ඒ පුද්ගල බවට අනුවයි දුක හටගන්නේ. පුද්ගල බව නැත්තම් කෙනෙක් තුල පුද්ගල බව නැත්තම් ජරා මරණ දුක නැහැ. එයාගේ හමාරයි ජරා මරණ දුක. ඒ පුද්ගල භාවය කියන ස්වභාවයේ යම් ශ්‍රාවකයෙක්ගේ හිත තුල නැත්තම් ඒ රහත අනිදස්සන විඥානයක් රහතන් වහන්සේගේ විඥානය ඒක අපපතිට්ඨිතයි පිහිටන්නේ නැහැ එතන. ඇයි? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලින් නිදහස් වෙලා. එහෙමනම් මේ පුද්ගල භාවය කියන එකයි ඒක නේද පින්වත්නි මේ පංචස්කන්ධෙන් ගලව ගන්න ඕන. පුද්ගල භාවය සත්වයක් පුද්ගලයෙක් විදිහට අල්ලන ගතිය මේකෙන් කඩාගත්තොත් අයින් කරගත්තොත් එහෙම එතන සම්පූර්ණ නිදහස්. එහෙමනම් පුද්ගල භාවයට අදාළවයි ජරා මරණ හටගන්නේ කියන මේකත් මෙතනින් තෝරගන්න ඕන. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා භවපච්චයා ජාතිති ඉතිකෝ පනීතං බුත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා භවපච්චයා ජාති. උන්වහන්සේ මතක් කරනවා ආනන්ද මේ විපාක පිනිස කර්ම සකස් වීම හේතු කොටගෙන අන්න මෙතන භවය කියන්නේ මොකද්ද? දැන් භවය කියන එක දැන් මේ ඔන්න දැන් භවය ගැන අපිට තියෙන අර්ථය සම්පූර්ණ වෙනස් වෙන තැනක්. අපි සමහර අය භවය කියලා අල්ලන්නේ වෙන එකක්. මෙතන මේ භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එකට. මොකද්ද භවය කියන්නේ? විපාකය පිණිස කර්ම හැදෙනවා කියන එකට මෙතන භවය කියන්නේ. ආනන්ද භවපච්චයා ජාතිති ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා භවපච්චයා ජාති. ආනන්ද විපාක පිණිස කර්ම සකස් වීම හේතු කොටගෙන තමයි පුද්ගල බව තීරණය වෙන්නේ. ජාතිය තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණය ආනන්ද හොඳට දැනගන්න කියනවා. එහෙමනම් අපිට තේරෙනවා භවපච්චයා ජාතිනං විපාක පිණිස කර්ම සකස් වීම නිසායි ජාතිය පහළ වෙන්නේ. ඒතර මේ වචන අපි හරියට තෝරගෙන හිටියේ නැති නිසාත් අපි ලොකු අවුලක පැටළුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් ආනන්ද කාම භව රූප භව අරූප භව සබ්බසෝ භව අසති භව නිරෝධා අපිනුකෝ ජාති පඤ්ඤායතති. උන්වහන්සේ මතක් කරනවා පින්වත් ආනන්ද කර්ම සම්පූර්ණයෙන්ම කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම ඔන්න කාම භව කිව්වේ මොකක්ද එතකොට? කාම භව කිව්වේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම හැදෙනවා. ඒකට කියනවා කාම භව කියලා. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනකොට ඒකට කියනවා රූප භව කියලා. කාම භවයේ රූප භවයේ අරූප භවයනේ කියන්නේ. ඒතර මෙතන භව කියන්නේ මොකටද? විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන අදහසින්. එතකොට කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වෙනකොට ඒකට කියනවා කාම භවය කියලා. රූප භවයට අදාළ විපාක පිණිස කර්ම සකස් වෙනකොට කියනවා රූප භවය කියලා. එතකොට අරූප ධාතුවට අදාළ කර්ම සකස් වෙන එකට කියනවා අරූප භව කියලා. පින්වත් ආනන්ද මේ විදියට ਸਰවාකාරයෙන්ම හැම පැත්තෙම එතකොට භවයේ සකස් වෙනවා නම් ওই තුන විතරයි තියෙන්නේ. ਸਰවාකාරයෙන්ම විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්තම් එතන විපාක පිණිස කර්මයක් හැදිලා නැත්තම් ආනන්ද විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා නම් ආනන්ද එතන ඉපදීම නිරුද්ධයි කියනවා. එතන ඉපදීම නිරුද්ධයි භවපච්චයා ජාතිනි. එතකොට එතන පුද්ගල භාවය නිරුද්ධයි කියනවා.
මනුස්සත්තාය දේවත්තාය භූතත්තාය කියලා ඉස්සෙල්ලා කිව්වේ මේ ජාතිය කියන්නේ මොකද්ද කියලා. ඒ මනුස්ස අයන් අතර මනුස්ස බව කියන ස්වභාවය මනුස්සෙක් වීම තුළ මනුස්සයෙකුට අදාළ ලෝකයේ පිහිටන එක. ඇත්තට මෙතන ලෝකය කියන්නේ මේ ග්‍රහ ලෝක කියන එක නෙමෙයි. මනුස්සයෙකුට අදාළ ඇස කන නාසය දිවකය මනස පිහිටනකොට එතන මනුස්ස ලෝකය. මේ මනුස්සයෙකුට අදාළ ඇස කන නාසය දිවකය මනස පිහිටීම ඒ කියන්නේ ඒක කාම භවය. එතකොට බ්‍රහ්මීකුට අදාළ මේ ඒ ආයතන ක්‍රියාත්මක වීම එතන කියන්නේ රූප භවය. ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා තමයි පින්වත්නි ජාතිය පහළ වෙන්නේ. භවපච්චය ජාති කිව්වේ ඒකයි. දැන් භවයයි ජාතියයි අපිට හුඟක් පැටලලා තිබ්බනේ. එතකොට භවය කිව්වේ මෙතන මොකද්ද? භවය කිව්වේ හොඳට ඔළුවට දාගන්න භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා කියන එකයි. විපාක පිණිස කර්ම හැදීමට අනුවයි ජාතිය පහළ වෙන්නේ. ඒ කියන්නේ මනුස්ස භව හෝ දේවත්තාය භූතත්තාය යක්කත්තාය කියලා කියපු මේ සත්‍යයේ විවිධත්වයේ නානත්වයේ පිහිටන්නේ විපාක පිණිස කර්ම හැදුනම. ඒ නානත්වයට අනුව තමයි පින්වත්නි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දැන් මේක තමයි මේක ලියාගෙන ක්‍රමානුකූලව යන්නේ. මේක කටපාඩම් කරගන්න එක පහසු වුණාට මේක අවබෝධ කර ගැනීම ඉතාම දුෂ්කර ස්වභාවයක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විමසනවා ආනන්ද මෙතන ਸਰවාකාරයෙන් විපාක පිණිස එක එක විදියට එක විදිය කිව්වේ විදි තුනයි. මොනවාද? කාම භව, රූප භව, අරූප භව. ආනන්ද ਸਰවාකාරයෙන් කාම භව, රූප භව, අරූප භව, සබ්බසෝ භව. අන්න ඒකයි මම සබ්බසෝ භව කියන එක තමයි ਸਰවාකාරයෙන් කිව්වේ. සබ්බසෝ භව අසති භව නිරෝධෝ අපිනුකෝ ජාති පඤ්ඤායතා. ආනන්ද ਸਰවාකාරයෙන් විපාක පිණිස කර්මී සකස් වීමක් නැත්තම් ආනන්ද එතන ජාතියක් පහළ වීමක් තියෙයිද? නොහේතම් බන්තේ. ස්වාමීනි එතන ජාතියක් නැහැ. එතන ජාතිය පහළ වෙන්න විදියක් නැහැ. එතකොට එතන කර්ම සකස් නොවිච්ච නිසා සම්පූර්ණයෙන් විඥානේ පැලවෙන්නේ නැහැ. ඒ විඥානේ තවත් තැනක පිහිටන්නේ නැහැ. ඒ විඥානේ සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙච්ච තැනක සම්පූර්ණ දුකමාරයි. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා දැන් අපි මෙතනින් එහාට ඊටාම පරිස්සමට අහන්න ඕන. ඊටාම හොඳින් අහන්න. උන්වහන්සේ මතක් කරනවා තස්මාති ආනන්ද ඒසේව හෝති ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ භවස්ස යදිදං උපාදානං. එහෙනම් ආනන්ද උන්වහන්සේ කියවනේ නොහේතම් බන්දි කියලා. ස්වාමීන් එතන නිරුද්ධයි කියලා. එහෙනම් ආනන්ද විපාක පිණිස කර්ම සකස් වීම හේතු වීමම පසුබිමම හට ගැනීමම ප්‍රත්‍යඋපන් වීමම තමයි ආනන්ද මේ සංසාරයට හසු වීම. විපාක පිණිස කර්මයට අහු වුණොත් එයාගේ සංසාරික ජාලයට අහු වෙනවා. ඒ හරියට කුරුළු කූඩුවක් වගේ එයාගේ මේ සංසාරික ජීවිතේට අවුල් වෙලා යනවා. ඊට පස්සේ උන්වහන්සේ මෙතන උපාදානයේ ගැනත් ඒක ගැනත් මම ඊටාම කෙටියෙන් කියන්නම්. අපිට මේකේ දේශනාව අපිට තව වැදගත් කාරණා තියෙන නිසා. එතකොට ජාතිය කියන එක දැන් ඔන්න ඔබට පැහැදිලි. භවයත් පැහැදිලි. විපාක පිණිස කර්ම හැදෙනවා. උපාදානය ආනන්ද උපාදානය කියන ස්වභාවය නිසායි භවය හටගන්නේ. ඒකට කියන්නේ උපාදාන පත්‍ය භව. මෙතන උපාදානය කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ බැඳිලා යනවා කියන එක. උපාදානය කියන්නේ මොකද? මම මේ හොඟා ක්ලේසි කරලා කියන්නේ. අඩුම මේ දේශනාව දෙතුන් වතාවක් හරි ඔබට ඇහුනොත් ඔබට මේ කියන කතාව යම් තාක් ලිහෙයි. උපාදානය කිව්වේ මොකද්ද? බැඳී යනවා කියන එක. උපාදානය කියන්නේ බැඳී යනවා. උපය සූත්‍රයේ වගේ දේශනාවල තියෙනවා බැඳී යාම ගැන වදාළ දේශනාව. බැඳී යන්නේ මොනවටද පින්වත්නි? මොනවටද බැඳී යන්නේ? බැඳී යන්නේ කාරණා හතරකට. කාමෝපාදාන, ඇස කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රියන් ඔස්සේ ගන්න කාම ලෝකයට බැඳිලා යනවා. එතන කාමයේ ලෝකයේ කිව්වේ ආයේ රවුම් මේ ග්‍රහ ලෝකයක් වගේ එකක් අල්ලන්න එපා. ඇස කන නාසය දිවකය කියන මේ ලෝකයේ තමයි ඔබේ ලෝකේ. ඔබගේ ලෝකයේ එපමණයි. එතකොට කාමෝපාදාන කාමයන්ට බැඳී යනවා. ඊට පස්සේ තියෙනවා දිට්ඨි උපාදාන. එක එක දෘෂ්ටීන්ට බැඳිලා යනවා. ඔය දේවාල වලට පව බැඳිලා යන එක දෘෂ්ටියක් පින්වත්නි.
දැන් බුද්ධ කාලේ නම් ඕක අර පූර්වාන්ත කල්පිත දෘෂ්ටිවාද, අපරාන්ත කල්පිත දෘෂ්ටිවාද කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ, සාමාන්‍ය ඵල සූත්‍රයේ වගේ දේශනාවල තෝරගන්න පුළුවන්. ඒතර එක එක දිට්ටි වලට බැඳිලා යනවා. ඒකත් උපාදානයක්. කාමෝපාදාන, දිට්ටි උපාදාන, සීලබ්බත උපාදාන. එක එක සීල වෘත වලට බැඳිලා යනවා. සීල වෘත වලට බැඳිලා යනවා කියන්නේ ගැඹුරින් බලනකොට ඔන්න මේක හොඳට අහගන්න. අපි පටිච්චසමුප්පාද දේශනාවලදීත් කියලා තියෙනවා ගැඹුරින් බලනකොට යම් කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න බලාන සිල් රකින්නවා නම් ඒකත් සීලබ්බත උපාදානයක්. කවුරු හරි මිනිස්සෙක් දිව්‍ය ලෝකේ යන්න බලාන සිල් රකින්නවා නම් ඒකත් සීලබ්බත උපාදානයක්. ගැඹුරු නිවන් ප්‍රමේ සම්පූර්ණයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පරමාර්ථ වශයෙන් බලනකොට කවුරු හරි කෙනෙක් මේ දිව්‍ය ලෝකේ යන්න අනේ සිල් රැක්කාම අපායට යන්නේ නැල්ලු කියලා හිතාගෙන සීලයක් දිනු කරනවා. ඒක ඇත්තටම අර පදනමට හොඳයි. මුලින් හොඳයි. මොකද මම කියන්නේ මේ නිවන පිණිස යන ශ්‍රාවකයෙකුට සීලබ්බත පරාමාස, සීලබ්බත උපාදාන කියලා කියන්නේ සමහර වෙලාවට දැන් ඒකට මෙතන කතා කරන සීලය සංසාරින් ගැලවෙන්නයි කතා කරන සීලය. මෙතන දැන් කවුරු හරි කෙනෙක් පන්සිල් රැකලා දිව්‍ය ලෝකේ යන්න බලාගෙන ඉන්නවා නම් එයා තමන්ව රැක ගන්නයි ඒ සීලය රකින්නේ. තමන්ව රැක ගන්න කුමන හෝ සීලයක් රකින්නවා නම් ඒ සියල්ලම සීලබ්බත පරාමාස. ඒකයි සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියන තුන ප්‍රහාණය වෙනකොට එයා තමන්ව රකින්න යම් සීලයක් තිබුණා නම් ඒකත් අතහැරලා දානවා. එයා සිල් රකින්නේ තමන්ගෙන් ගැලවෙන්න. එහෙමනම් මෙතන තව එකක් තේරුම් ගන්න. තමන්ව රකින්න සීලයක් රකින්නවා නම්, තමන්ව ආරක්ෂා කරගන්න සිල් ගන්නවා නම් ඒකත් සීලබ්බත. ඒක පන්සිල් වෙන්න පුළුවන්, දසසිල් වෙන්න පුළුවන්, අටසිල් වෙන්න පුළුවන්. ඒ හැම සීලයකම තමන්ගෙන් ගැලවෙන්නයි සීලේ උදව් කරගන්න ඕන. සීලබ්බත උපාදාන. ඊට පස්සේ ඊළඟ එක තමයි අත්වාද උපාදාන. මේක නම් පැය ගාණක් කතා කරන්න පුළුවන් එකක්. අත්වාද උපාදාන. මේ පංචස්කන්ධ ලෝකයට ආත්මය කියලා බැඳිලා යනවා. රූපේට ආත්මය කියලා හිතනවා, ආත්මය ඇස්සේ රූපේ තියෙනවා කියලා හිතනවා, රූපයයි ආත්මයයි එකයි කියලා හිතනවා. මේක ලෝකයක විදියට හිතනවා. රූපය ඇස්සේ ආත්මය තියෙනවා, ආත්මය ඇස්සේ රූපේ තියෙනවා, ආත්මයයි රූපයයි එකයි, මේ රූපේම තමයි ආත්මය කියලා එක එක විදියට හිතනවා. ඒතරම හතර ආකාරයකින් හිතනවා. ඒකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට මෙතන අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අත්වාද උපාදාන. මගේ ආත්මය කියලා හැම වෙලාවකම බැඳිලා යනවා. අජ්ජත්තික වශයෙන්ුත් බැඳෙනවා. ඒ කියන්නේ ඇතුළටත් බැඳෙනවා, බහිද්ද වශයෙන්ුත් බැඳෙනවා. එළියටත් බැඳෙනවා. මගේ දරුවගේ රූපේ, මගේ දරුවගේ කටහඬ, මගේ දරුවයි ඔය විඳින්නේ, මගේ දරුවා නිසා විඳිනවා මම. එහෙම කී එළියට බහිද්දාවා. එළියටත් එයා සත්වයේ මේ අත්වාද උපාදාන වශයෙන් බලනවා. මෙතන ප්‍රමුඛව කතා කරන්නේ තමා තුළ මේ ආත්ම ස්වභාවයකින් බැඳිලා යනවා. මේන්න මේවට කියනවා උපාදාන කියලා. මොනවද උපාදාන හතර? කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදානීය ස්වභාවය බැඳී යාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. උපාදාන පත්‍ය භව. විපාක පිණිස කර්ම හැදීම නිසා manussත්තාය, දේවත්තාය, භූතත්තාය කියලා කියපු මනුස්ස භව, දේව භව මේ කියන ස්වභාවය පිහිටන. ඒ ස්වභාවයට අනුව ජරා මරණ දුක හට ගන්නවා. දැන් මේ කාරණේ භාග්‍යතුන් වහන්සේ විමසලා උන්වහන්සේ මතක් කරනවා ආනන්ද යම් තැනක බැඳී යාමක් නැත්තම් ආනන්ද ඒ බැඳිලා යන තැන උපාදානී රහිතයි නම් එතන උපාදානී සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා බැඳෙන්නේ නැහැ. ආනන්ද උපාදානී නිරුද්ධ වෙලා නම් ආනන්ද එතන භවයක් හැදෙයිද කියලා අහනවා. මොකද්ද භවයක් හැදෙයිද කියන්නේ? විපාක පිණිස කර්ම හැදෙයිද කියලා අහනවා. නොහේතම් බන්ති. ඒ නිසා එක තැනක මේක මතක තියාගන්න, මේ කොතනින් ධර්මයට රිංගුවත් එයාට එතනින්ම සම්පූර්ණයෙන් අවබෝධය කරා යන්න පුළුවන්. උන්වහන්සේ මතක් කරනවා ආනන්ද යම් තැනක යම් ශ්‍රාවකයෙක් උපාදානිය නිරුද්ධ කළොත් එතන ජාතිය නිරුද්ධයි කියනවා. භවයත් නිරුද්ධයි කියනවා. භවය ජාතිය නිසා ඇති වෙන ජරා මරණත් නිරුද්ධයි කියනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පපුවට අද්දකින් ගහගන්න ඒවා, කෑ ගහන ඒවා, අඬන ඒවා, දුක් වෙන ඒවා, කායික පරිදාය, මානසික පරිදාය, කායික දැවිලි, මානසික දැවිලි ඔක්කොම නිරුද්ධයි මෙතන. එහෙමනම් මේ එක තැනකින් රිංග ගන්නයි තියෙන්නේ. ඔක අර සක්කාය මේ සම්මාදිට්ඨිය හදාගන්න ක්‍රමවලදී අපි ඕක විශාල වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ආනන්ද යම් තැනක මේ
යම් තැනක ආනන්ද තණ්හාව කියලා ස්වභාවයක් නැත්තම් තණ්හාව කියලා ස්වභාවයක් නැත්තම් ආනන්ද උපාදානී කියලා එකක් ඇති වෙයිද කියලා අහනවා. නොහේතම් බන්ති. එහෙනම් මේ තණ්හාව කියන ස්වභාවය නිසා නේද උපාදානී වෙන්නේ? උපාදානී වෙන්නේ තණ්හාව නිසා. මොනවද තණ්හාව? තණ්හාවක වර්ග කීයක් තියෙනවද? මෙතන තණ්හා වර්ග 6ක් පැහැදිලි කරනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් තණ්හාව 6 ආකාරයක් තියෙනවා. රූප තණ්හා රූප කෙරෙහි ඇතිවෙන යම් කිසි තෘෂ්ණාවක් තියෙන නිසායි ඊට අනුව බැඳී යන්නේ. හරිනේ තණ්හාපච්චය උපාදාන. ශබ්ද කෙරෙහි බැඳී යන්නේ ශබ්ද කෙරෙහි පවතින තණ්හාව නිසා. ශබ්ද කෙරෙහි පවතින තණ්හාවක් නැත්තම් තණ්හාව නැත්තම් එතන උපාදානීය ස්වභාවයක් නැහැ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් යම් කෙනෙක්ගේ හිත තුල තණ්හාවක් ඇති වුණොත් ඒ තණ්හාව ඇති වෙච්ච තැනමයි නන්දිය. තණ්හාව ඇති වෙච්ච තැනටම තමයි බැඳිලා යන්නේ. වෙන එකට බැඳෙන්නේ නැහැ. මෙහි රූප බලලා ඇමරිකාවේ ඉන්න කෙනෙකුට බැඳෙනවද? නෑනේ. ඇයි? මේ රූපය කෙරෙහි ඇති වුණා නම් තණ්හාවක්, ඒ තණ්හාව ඇති වෙන්නේ රූපේ මුල් කරගෙන නම්. රූපේ මුල් වෙනවා කියන්නේ ඇහැට හම්බ වෙනවා කියන එකයි. ශබ්දේ කියන්නේ කනට හම්බ වෙනවා කියන එකයි. ගඳ සුවඳ කියන්නේ නහයට හම්බ වෙනවා කියන එකයි. රස කියන්නේ දිවට හම්බ වෙනවා කියන එකයි. රස තණ්හාව නිසා නම් උපාදානය වෙන්නේ. මිහි රස විඳින Tamanගේ දිවට හම්බ වෙන රසයටමයි උපාදානය වෙන්නේ. එහෙම නැතොර මේකෙන් තව එකක් පැහැදිලි. මොකද්ද? විඳලා නැති රහවලට තණ්හාවක් නැහැ. විඳලා නැති රසවලට උපාදානයකුත් නැහැ. දැකලා නැති රූපවලට තණ්හාවක් නැහැ. ඇතරම දැකලා නැහැ කියන එක විතරක් නෙමෙයි, දැකීම, ඇහිීම, දැනීම, සිතීම කියන මෙන්න මේ හතර මුල් කරගෙන ඔබ අත්දකින්න යම් ලෝකයක් තියෙනවා නම් අන්නේ ලෝකයේ මතයි ඔබේ තණ්හාව පිහිටන්නේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන හිතේ තණ්හාවක් ඇති වෙනවා නම් අන්නේ තණ්හාව ඇති වෙච්ච දෙයටමයි තණ්හා පච්චය උපාදානම් බැඳී යන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ආනන්ද යම් කෙනෙක්ගේ තණ්හාව නැත්තම් තණ්හාව නිරුද්ධ වෙලා නම් ආනන්ද තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක උපාදානයක් තියෙයිද අහනවා. නෝ හේතම් බන්තේ. ස්වාමීන් වහන්සේ උපාදානයක් නෑ කියනවා. තණ්හා එනම් මේ ලෝකේ ගැට ගැහුනේ පින්වත්නි තණ්හාව නිසාමයි. එහෙමනම් මෙතන තණ්හාව නිසා මේ ලෝකේ ගැට ගැහෙනවා කියන තැනින් අල්ලගත්තත් එතනින් අල්ලගෙන සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න පරියායකුත් අපට හොයාගන්න පුළුවන්. එහෙම නැතු මේ පටිච්ච සමුප්පාදයේම දැන ගැනීම තුල අවබෝධයටපත් උනා. ඒකයි සෝතාපන්න වෙච්ච 100ක් ගත්තොත් 100 දෙනාගේ සෝතාපන්න වීමේ පටිපදා 100 ක්‍රමයක් තියෙන්නේ. 100 ක්‍රමයකට විස්තර වෙන්නේ. ඒ 100 ඒකට හොඳටම තේරෙනවා ඔය සාරිපුත්ත හාමුදුරුවෝ ඊට පස්සේ කොට්ටිත හාමුදුරුවෝ වගේ උන්වහන්සේලා අතර ඇති වෙන සාකච්ඡාවලදී උන්වහන්සේලාට වඩාත් ප්‍රකට වෙච්ච දේ උන්වහන්සේලා මතක් කරලා කියනවා මේක තමයි රහත් වෙන්න තියෙන ලේසිම ක්‍රමය කියලා. එහෙනම් මේ රහත් වෙන්න එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ নানা පරියයි. දැන් මෙතන කියනවා උපාදානීය ස්වභාවය අවබෝධ කරලත් නිකලෙස් වෙන්න පුළුවන්. තණ්හාවේ ස්වභාවය අවබෝධ කරලත් නිකලෙස් වෙන්න පුළුවන්. ජාතිය ෂේ කරලත් නිකලෙස් වෙන්න පුළුවන්. මේ කොතනින් හරි එක තැනකින් රිංගලා දෙපැත්තට බලන්නයි තියෙන්නේ. දැන් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ මෙතනදී දැන් තණ්හාව ගැනත් පැහැදිලි කරලා ඉවර වෙලා තණ්හාව අවසාන වෙලා උන්වහන්සේ මතක් කරනවා මෙන්න මේ කාරණය හොඳට ඇති කරගන්න. මේක කවදාවත් මේ පරියාය පටිච්ච සමුප්පාද න්‍යාය හම්බ වෙන්නෙත් නැහැ. ඉතිකෝ පනීතං ආනන්ද වේදනා පච්චයා තණ්හා. විඳින නිසයි තණ්හාව ඇති වෙන්නේ ආනන්ද. තණ්හා පච්චයා පරියේෂණ. අන්න ඔය ටික නෑ අපිට හම්බ වෙන්නේ. තණ්හාව නිසා පරියේෂණ කරනවලු. පරියේෂණ පච්චයා ලාභෝ. පරියේෂණ කරනකොට මේ ලැබෙනවලු. ලාභ පච්චයා විනිශ්චය. ලැබෙන දේ විනිශ්චය කරනවලු. කොච්චර වටිනවද මේක කොච්චරක් මිල කරන්න පුළුවන්ද ඒ විදිහට විනිශ්චය කරනවලු. විනිශ්චය පච්චයා චන්දරාගෝ. විනිශ්චයට අනුවලු කැමැත්ත හටගන්නේ. චන්දරාග පච්චයා අජ්ජෝසානං. අජ්ජෝසාන පච්චයා පරිග්ගහෝ. පරිග්ගහං පච්චයා මච්චරියං. මච්චරියං පච්චයා ආරක්කෝ. ආරක්කාදි කරණං
දණ්ඩ දාසත්තාය මේ විදිහට දිගට කියන ගින් කියනවා අනේක පාපකම් අකුසල ධම්මං සම්භවಂತಿ. අනේක පරයය වලින් අකුසලයෙන් ප්‍රහාණය වෙනවා. මෙතන පින්වත්නි තණ්හාවේ අතුරු ඵලය ගැන විස්තර කරලා තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදයේ පැහැදිලි කරන දේශනාවල තණ්හාවේ අතුරු ඵලයක් වෙනම විස්තර කරන්නේ නැහැ. දැන් ආනන්ද හාමුදුරුවනේ මෙතනදී භාග්‍යවතුන් වහන්සේ තණ්හාවේ අතුරු ඵලයක් විස්තර කරනවා. තණ්හාවේ ඔන්න ඔබ දන්නේ නැති දෙයක් මං කියන්නම්. තණ්හාවේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පින්වත්නි සමුදාචාර තණ්හාව. එකක් තමයි ඊළඟට එකක් සමුදාචාර තණ්හාව, අනිත් එක තමයි මේ වට්ටමූලක තණ්හාව කියලා. තණ්හාවේ දෙකක් තියෙනවා. සමුදාචාර තණ්හාව කියලා කියන්නේ නවාකාර තණ්හා මූල ධර්ම ටිකක් විස්තර කරනවා. දැන් ඒක තමයි මෙතන විස්තර වෙන්නේ. ඊට පස්සේ වට්ටමූලක තණ්හාව කියලා කියන්නේ මේ සංසාරේ වටේ ගැට ගැහෙන තණ්හාව විස්තර කරනවා. දැන් මෙතන මේ මහා නිදාන සූත්‍රයේ තණ්හාවේ අතුරු ඵලය විස්තර කරනවා. ඔන්න ඒක විස්තර කරනකොට ඒ තේරෙනවා දැන් තණ්හාව කියන තැන අතුරු ඵලයක් විස්තර කරනවා. මේක පටිච්ච සමුප්පාද න්‍යාය පැහැදිලි වෙන තැන්වල නෑ. තණ්හාවේ අතුරු ඵලය තමයි මේක විකාශනය කරලා පෙන්වන්නේ. තණ්හාව ප්‍රත්‍ය කරගෙන රූපාදී අරමුණු සෙවීමක් හිතේ හට ගන්නවා. මොකද්ද තණ්හාව අරමුණු කරගෙන හේතු වෙන්නේ? තණ්හාව නිසා. දැන් තණ්හාව කියන්නේ මොකද්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා මේවනේ. එතකොට මේක අපි එකකට ගැලපුවොත් තණ්හාව නිසා රූපාදී අරමුණු හොයන්න පටන් ගන්නවා. මොකද එයා තණ්හාව අභිනන්දනය කරන කෙනෙක්. තණ්හාවෙන් නිදහස් වෙලා නැහැ. එතකොට රූපාදී අරමුණු හොයනවට කියනවා පරියේෂණා කියලා. තණ්හාව නිසයි පරියේෂණ කරන්නේ. රූපාදී අරමුණු හොයන්න පටන් ගන්නවා. සෙවීම නිසා පින්වත්නි හොයන එක නිසා රූපාදී අරමුණු එයාට ලැබෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ පරියේෂණං පච්චයා ලාභෝ. රූප හොයන්න පටන් ගන්නවා තණ්හාව නිසා. හොයනකොට මොකද වෙන්නේ? හොයන්නාටනේ ලැබෙන්නේ පින්වත්නි. හොයන්නාට ලැබෙනවා පරියේෂණා පච්චයා ලාභෝ. එතකොට හොයන ඒවා ලැබෙනවා. මොනවද හොයන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ආදී දේවල් හොයනවා. හොයනකොට එයාට ප්‍රියමනාප රූප හම්බ වෙනවා. තවදුරටත් ප්‍රියමනාප රූප හොයනකොට එයාට තවදුරටත් ප්‍රියමනාප රූප හම්බ වෙනවා. ප්‍රියමනාප ශබ්ද, ඒ කියන්නේ ලාභය ලැබෙනවා. ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද ආදී ලැබෙනවා. ලාභ පච්චයා උන්වහන්සේ මතක් කරනවා අනිච්චයෝ. ලාභ පච්චයා විනිච්චයෝ. ලාභය නිසා ලැබීම නිසා පින්වත්නි එයාගේ ජීවිතේ විනිශ්චයක් ඇති වෙනවා. ලැබීම නිසා විනිශ්චය කරනවා. ලැබිච්ච දේ විනිශ්චය කරනවා. මේක කොච්චර වටිනවද? මේකෙන් කීයක් ගන්න පුළුවන්ද? මේ විදිහට ලැබිච්ච දෙයක් මොකක් හරි ලාභයක් ලැබුණා නම් ඒ ලැබිච්ච දේ විනිශ්චය කරනවා. විනිශ්චය කරනකොට ඒ විනිශ්චය කරන දෙයටයි හිතේ චන්දරාගය ඇති වෙන්නේ. චන්දරාගය ඇති වෙනවා. චන්දරාගය කියන්නේ කැමැත්ත ඇති වෙනවා හිතේ. චන්දරාගයේ නිසා පින්වත්නි ඒක දුර්වල චන්දරාගයක් වෙන්නත් පුළුවන්, බලවත් චන්දරාගයක් වෙන්න පුළුවන්. හෙව්වා, ලැබුණා, ලැබිච්ච දේ විනිශ්චය කරලා බැලුවා, වටින්නේ දුර්වල චන්දරාගයක්. ඔන්න මණිකක් හම්බ වෙනවා. මණික එයා බලනවා, විනිශ්චය කරනවා, වටිනවා, ලැබීම ගැන සතුටු වෙනවා, මහා බලවත් චන්දරාගයක් ඇති වෙනවා. එතකොට සමහර වෙලාවට එයා හොයන දේ තක්සේරු අනුව තමයි වටිනාකම තීරණය වෙන්නේ. දැන් මට ඔක හොඳ සිද්ධියක් තියෙනවා. එක්තරා මිනිස්සෙකුට මණිකක් හම්බුණා. මන් දන්න මිනිස්සෙකුට. ඔය ගම්පොළ පැත්තේ. ඒ මිනිස්සයා ඔය මණික අරගෙන විශාල මාණික්කයක් මටත් පෙන්නුවා එක දවසක්. ඒක උතාගෙන ඉතින් මේ රට වටේ මේ මණික විකුණන්න දිව්වා. ඔන්න එයාට එවනම් මේ තණ්හාව නිසා මේ පරිේෂණය කරා. පරිේෂණයේ නිසා යාට මේ පරිේෂණං පච්චයෝ ලාභෝ. පරිේෂණ ප්‍රත්‍ය කරගෙන ඔන්න ලැබුණා. හොයපු දේ හම්බ වුණා. මේ මිනිස්සයා හම්බ වුණ නිසා ලාභම් පච්චයෝ විනිච්චය. ඔන්න ලැබුණ නිසා විනිශ්චය කරන්න අරන් යනවා තැනින් තැනට. අරගෙන ගිහින් අන්තිමටම විනිශ්චයක් ආවා. මේක මණිකක් නෙමෙයි. මේක මණිකක් වගේ වෙන එකක්. මේක මේ නැචරල් එකක් නෙමෙයි. ඔය මණික් වර්ග තියෙනවනේ ඔය බ්ලූ සපායා නැචරල් කියලා එහෙම තියෙනවා. ඒතර මේක වටිනා මණිකක් නෙමෙයි. මේක එහෙම වටිනාකමක් නැති දෙයක් කියලා ඔන්න ආවා. එතකොට අර ලැබීම නිසා
ලැබීම නිසා විනිශ්චය කරනකොට ලාභං පච්චයා විනිච්ඡයෝ විනිච්ඡං පච්චයා චන්දරාගෝ විනිශ්චය නිසායි ඒ විනිශ්චයට අනුව තමයි චන්දරාගයේ දුර්වල එකක්ද වැඩි එකක්ද කියලා තීරණය වෙන්නේ. චන්දරාගය නිසා පින්වත්නි චන්දරාග පච්චයා අජ්ජෝසානං පින්වත්නි චන්දරාගය ඇති කල්ලි තමයි මමය මාගේය මගේ තමයි කියන බලවත් අදහස මතුවේ වෙන්නේ. මේක මටයි අයිති, මේක මගේ දෙයක්, මේක මෙච්චර වටිනවා, මොකද ලාභයෙන් තක්ෂේරු කරගෙන ඔක්කොම කරලා ඉවරයි. ඒ විදියට බලනකොට පින්වත්නි එයාගේ ජීවිතය පරිග්ගහං පච්චයා මච්චරියං ඊට අනුවයි මසුරුකම හටගන්නේ. ඒතර මසුරුකම හටගත්තේ කුමක් නිසාද? මසුරුකම හටගත්තේ තණ්හාවේ ඵලයක් විදියට. තණ්හාවේ ඵලයක් විදියට එයාට මසුරුකම ඇති වෙනවා. මච්චරියං පච්චයා ආරක්කෝ පින්වත්නි එයාගේ ජීවිතය තුළ යම් ආකාරයකින් මසුරු බවක් ඇති වුණොත් එයා මේ මසුරු බව ඇති වෙච්ච දේ ආරක්ෂා කරගන්න හදනවද නැද්ද? ආරක්ෂා කරගන්න හදනවා. මච්චරියං පච්චයා ආරක්කෝ ඒ මසුරුකම නිසාම මසුරුකම ඇර්ථික වෙච්ච යම් සාධකයක් තියෙනවා නේද? ඒක රැකගන්න එයා බලනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඒ ආරක්ෂාදිකරණං ආරක්ෂා කරගන්න යෑම නිසා මේ මිනිස්සයා දඬු මුගුරු ගන්නවා. ඊට පස්සේ එයාගේ ජීවිතය තෝතොපි කියලා වචනෙන් අකුසල් කරගන්නවා, විවාද කරගන්නවා, කලකෝලහල කරගන්නවා. මේ දේශනාවේ ඔක්කොම තියෙනවා. පාපකං අකුසලානං ධම්මානං සම්භවಂತಿ පාප වූ අකුසල් ධර්මයන්ට එයාගේ ජීවිතේ විවෘත වෙලා ආයෙත්තර නූල් බෝලයක් වගේ සංසාරෙට ගැට ගැහෙනවා. මේක තණ්හාවේ අතුරු ඵලයක් විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ. ඒත් අපි දැන් මෙතන තණ්හාවේ ක්‍රම දෙකක් දැනගත්තා. නව තණ්හා මූල ධර්ම වශයෙන් අපි දැනගත්තා සමුදාචාර තණ්හාව කියලා එකක්. මෙතන ඒක තමයි විස්තර කරන්නේ. නව ආකාර තණ්හාව මූල ධර්මයි මේ පැහැදිලි කරේ. ඒත් නව ආකාර තණ්හා මූල ධර්ම පටිච්ච සමුප්පාදේ න්‍යායෙ පැහැදිලි වෙනවා අඩුයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා වට මූලක තණ්හාව සම්පූර්ණයෙන්ම සසර වටය හදන විදිය. තණ්හාව නිසා උපාදානෙ වෙලා උපාදානයට අනුව බැඳීම් ඇති වෙලා බැඳීමට අනුව තණ්හාව ඇති වෙලා තණ්හාවට අනුව උපාදානෙ වෙලා මේ ක්‍රියාවලිය ඇති වෙන විදිය ගැන කතා කරනවා. ඒකනේ වට මූලක තණ්හාව. අපි එතකොට මෙතන කතා කරේ නව තණ්හා මූල ධර්ම ගැන. මෙන්න මේ ටික හරි වැදගත්. හොඳට අහගන්න මේ කතාව. ඊට පස්සේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ තණ්හාව ගැන කියලා. තණ්හාවට හේතුව එහෙමනම් තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට දැන් අපි දැන් කතා කරපු ටික බලමු. තණ්හාව නිසා උපාදානය වෙනවා, බැඳිලා යනවා. බැඳී යාම කාම උපාදාන දිට්ඨි උපාදාන වශයෙන් බැඳෙනවා. බැඳී යාම නිසා පින්වත්නි විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කියන්නේ භවපච්චය මේ උපාදාන පච්චය භවයේ කිව්වේ මෙතන විපාක පිණිස කර්ම හැදෙනවට භවපච්චය ජාති කිව්වේ එහෙනම් ප්‍රතිසන්දියට නෙමෙයි. ජාති කිව්වේ මනුස්සත්තාය, දේවත්තාය, භූතත්තාය, යක්කත්තාය කියන මේ පුද්ගල භාවය. ඒක ගැන කතා කළා. ඊට අනුව තමයි ජරා මරණ දුක. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ආනන්ද මේ තණ්හාව කියන එක නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. තණ්හාවට හේතුව තමයි වේදනාව. විඳින දෙයටයි ආනන්ද තණ්හාව ඇති වෙන්නේ. විඳින්න නැතිවට තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඔබ යමක්ද විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. ඒකට කියන්නේ වේදනා පච්චයා තණ්හා කියලා. විඳින දෙයට අනුව යාගේ හිත තුළ තණ්හාව ඇති වෙනවා. ඒතර මම ඒකත් මෙතන වැඩි විස්තර කරන්නේ වේදනාවත් හය ආකාරයි. මොකද තණ්හාවත් හය ආකාරණ වේදනාවත් දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑනේ වේදනාව තුන් ආකාරයිනේ. සුඛාන්තිපි වේදනා, දුක්ඛාන්තිපි වේදනා, අදුක්ඛම සුඛාන්තිපි එහෙම වේදනා කියලානේ තියෙන්නේ නේද? පින්වත්නි වේදනාව හය ආකාරයි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒ කියන්නේ කයේ මේ සම්පූර්ණින් ඇසේ ස්පර්ශය නිසා හට ගන්නවා වේදනාව, කනේ ස්පර්ශය නිසා හට ගන්නවා වේදනාව කියලා වේදනාව හය. ඒ වේදනාව තුන් ආකාරයයි. ඒක හරි. චක්කු සම්පස්සජා වේදනා ඇහැ නිසා විඳිනවා. ඒ ඇස නිසා විඳීම සුඛ වේදනාවක්ද විය හැක, දුක්ඛ වේදනාවක්ද විය හැක, මධ්‍යස්ථ වේදනාවක්ද විය හැක. එතකොට අපිට තේරෙනවා වේදනාව හය ආකාරයි. මෙන්න මේ වේදනාව ගැන කතා කරලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පස්සපච්චයා වේදනාති ඉතිකෝ පනීතං මුත්තං තදනත්තාය ඉමිනා පේතං පරියායේන වේදිතබ්බං යතා පස්සපච්චයා වේදනා. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ස්පර්ශයේ හේතු කොටගෙනමයි වේදනාව හටගන්නේ.
ස්පර්ශයේ හේතු කරගෙන යම් වෙලාවක වේදනාවක් හට ගන්නවා නම් වේදනාවට අනුව තමයි තණ්හාව ඇති වෙන්නේ. චක්කු සම්පස්සජා වේදනාව ඇසේ ස්පර්ශය නිසා යම් වේදනාවක් හට ගන්නවා නම් ඒ වේදනාවට අනුව තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒකට කියනවා රූප තණ්හා කියලා. චක්කු සම්පස්සජා වේදනාව නිසා ඇති වෙන තණ්හා වේදනාපච්චය තණ්හා ඒකට කියනවා රූප තණ්හා. සෝත සම්පස්සජා වේදනා කනී ස්පර්ශයෙන් හටගන්න යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවේ අග්‍රඵලයේ තණ්හාව නම් ඒකට කියනවා ශබ්ද තණ්හා. එහෙමනම් ඒ වේදනාව හය ආකාර නිසා තණ්හාවත් හය ආකාරයි. තණ්හාවෙත් ආකාර හයක් තියෙනවා. මෙන්න මෙතන වේදනාව ගැන කතා කරලා පස්සපච්චයා වේදනා. මෙන්න මෙතනට යනකන් සාමාන්‍ය පටිච්ච සමුප්පාද න්‍යාය කියලා දේශනා කරලා උන්වහන්සේ වෙනත් පැත්තකට මේක හරවනවා. වෙනත් පැත්තකට හරවනවා. මේ මහා නිදාන සූත්‍රය වගේ දේශනාවක් නිතර හදාරන්න ඕනේ එකයි. උන්වහන්සේ මතක් කරනවා පින්වත් ආනන්ද මේ වේදනාව මුල් කරගෙන වේදනාවේ ක්‍රම මේ වේදනාව සම්පූර්ණයෙන්ම ස්පර්ශයේ මුල් කරගෙන පවතිනවා නම් නාම රූප පච්චයා පස්සෝ අන්න එතන මතක් කරනවා පටිච්ච සමුප්පාදේ අපි කතා කරන එකේ තියෙන්නේ ඔන්න ඒකත් අහගන්න අපි පුරුද්දට කතා කරන එකේ තියෙන්නේ වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. හරි දැන් අපි එකත් කතා කරානේ. ස්පර්ශය ඇති වෙන්නේ මොකක් නිසාද? ආයතන හයක් නිසා. සලායතන පච්චයා පස්සෝ ආයතන හයක් නිසා. මෙතන ආයතන ගැන කතා කරලා නැහැ. ආයතන හයක් නිසා මේ ස්පර්ශය ඇති වෙනවා කියලා කතා කරලා නැහැ. ආයතන ඇති වෙන්නේ මොකක් නිසාද? ආයතන ඇති වෙන්නේ ආයතන වලට ආයතන නිකම්ම පහළ වුණා නෙමෙයි. සලායතන ඇස නම් වූ ආයතනයක්, කන නම් වූ ආයතනයක්, දිව නම් වූ ආයතනයක්. මේ ආයතන හටගන්නෙත් නිකම්ම නෙමෙයි. ආයතන වලට හේතුව තමයි පින්වත්නි නාම රූප පච්චයා සලායතනක්. නාම ලක්ෂණයත් රූපණ ලක්ෂණයත් දෙක එකතු වෙච්ච තැනක තමයි ආයතන වෙන්නේ. දැන් මේ ආයතන කතාවත් මෙතන නැහැ. දැන් මේ මහා නිදාන සූත්‍රයේ ආයතන කතාවත් නැහැ. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියලා මේ මෙතන කතා කරන්නේ. මෙතන කියන්නේ නාම රූප පච්චයා පස්සෝ. නාම රූප නිසයි ආනන්ද ස්පර්ශය ඇති වෙන්නේ. මේක වෙනම පරියායක් ඇත්තටම. නාම රූප කියලා ලක්ෂණ දෙක නිසා ස්පර්ශය ඇති වෙනවා. නාම රූප පච්චයා පස්සෝ ඉතිකෝ පනීතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන වේදිතබ්බං. යතා නාම රූප පච්චයා පස්සෝ ආනන්ද මෙයයි නාම රූප ප්‍රත්‍ය කරගෙන ඇති වෙන ස්පර්ශය කියලා නාම රූප කියලා කතාවක් කරනවා. ඒකෙත් බොහොම ලස්සන ගැඹුරු කතාවක් තියෙනවා. සමහර කෙනෙකුට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. යම් ආනන්ද යම් ආකාරයක යම් හේතුන්ගෙන් යම් සකස් වෙච්ච දෙයක් තියෙනවා නම් චිත්තචෛතසික ධර්ම ටිකක් තියෙනවා නම් ආනන්ද මේ නාම ලක්ෂණයයි රූප ලක්ෂණයයි දෙක නිසා ආනන්ද ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශයේ ක්‍රම දෙකක් තියෙනවා පින්වත්නි. එකක් තමයි පටිඝ සම්පස්සය. පටිඝ සම්පස්සය කියන්නේ ඔන්න ඔය වචන දෙක හොඳට මනසට දාගන්න. මේ වචන දෙක තමයි පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි. මොකද්ද ස්පර්ශ කාය දෙක? පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි. මෙතන පටිඝ සම්පස්සේ කියලා කියන්නේ ඔන්න ඒක තෝරගමුකෝ අපි. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ ඇසට රූපයක් ගැටෙන එක. එතන ගැටෙනවා කියන එක තමයි පටිඝය කියලා කියන්නේ. මෙතන ගැටෙනවා කියන අදහස මුල් කරගෙන තමයි පටිඝ සම්පස්සේ කියලා කියන්නේ. ඇසට රූපයක් ගැටෙනවා, කනට ශබ්දයක් ගැටෙනවා. ගැටුණු නිසා ස්පර්ශය හටගන්නේ. ඒකට කියනවා පටිඝ සම්පස්සේ කියලා. ඇසට රූපයක් ගැටෙනවා, කනට ශබ්දයක් ගැටෙනවා, නාසයට ගඳ සුවඳ ගැටෙනවා. ඒ ගැටීම නිසා ස්පර්ශ වෙන්නේ. ඒකට කියනවා මොකද්ද? පටිඝ සම්පස්සය. ඒතර පටිඝ සම්පස්සේ සම්පූර්ණයෙන්ම රූපකය මුල් කරගෙන පවතින දෙයක්. ඇස කන නාසය දිව කය කියන ස්වභාවයේ ගැටෙනවනේ. රූප ශබ්ද ගන්ධ රස ආදී දේවල් ගැටීමක් ඇති වෙනවනේ. ඒකට කියනවා පටිඝ සම්පස්සේ කියලා. මෙන්න මේ කාරණයත් මේ දේශනාවේ විශේෂයෙන්ම අවධාරණය වෙන එකක්. ඊළඟ කාරණිය තමයි අදිවචන සම්පස්සේ. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ නාම ධර්ම එකතු වෙලා හිතේ ඇති වෙන චිත්තචෛතසික ධර්මවල ගැටීම. අදිවචන සම්පස්සේ කියන්නේ ඒක සියුම් නෑ. ඒක ප්‍රකට නෑ. ඒක ඊටාම සියුම් ස්වභාවයක්.
නාම ධර්මයන් වල ගැටීමක් ඇති වෙන එකට කියනවා මොකද්ද? අදිවචන සම්පස්සය. රූප ධර්මී ඇසට රූපයක් ගැටෙන එක, කනට ශබ්දයක් ගැටෙන එක, නාසයට ගඳ සුවඳ ගැටෙන එක, ඒකට කියනවා පින්වත්නි මොකද්ද? පටිඝ සම්පස්සය. මෙතන ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියනවා, දේශනා කරනවා, පින්වත් මහණෙනි මේ පටිඝ මේ උන්වහන්සේ මතක් කරනවා මේ නාමකායේ පටිඝ සම්පස්සේ දත යුතුය කියලා. නාමකායේ පටිඝ සම්පස්සේ දත යුතුය, රූපකායේ අදිවචන සම්පස්සේ දත යුතුය කියලා. ආනන්ද නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් තෝරා බේරාගෙන දැන ගැනීමෙන් තොරව නිදහස් වීමක් නැහැ කියනවා. දැන් ඔන්න ඊට පස්සේ ආයෙත් යම් උබතෝ කෝටික ප්‍රශ්නයක් වගේ එකක් එන්න පුළුවන්. මේක නුවණින් කල්පනා නොකළොත් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේක වෙනම අපබ්‍රංශයක් මේ මොනවා කියනවද දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. මම ඒකයි මේක කවදාවත් කියන්නේ ගොඩක් අහලා නැති නිසා මම මේක විස්තර කරන්නේ. පටිඝ සම්පස්සේ කියන්නේ රූපකායට ගැටෙන එක. අදිවචන සම්පස්සේ කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන දේවල් ගැටෙන එක. එතකොට මේ නාම රූප අත ඒ කියන්නේ පටිඝ සම්පස්සේ රූපයට අයිති දෙයක්, අදිවචන සම්පස්සේ නාමයට අයිති දෙයක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ අදිවචන සම්පස්සේ කියන්නේ රූප නාමකායේ අදිවචන නාමකායේ පටිඝ සම්පස්සේ දත යුතුය, රූපකායේ අදිවචන සම්පස්සේ දත යුතුය. දැන් ආය අනිත් පැත්තට ඕක කියනවා. දැන් පින්වත්නි දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ රූපකායේ තියෙන පටිඝ සම්පස්සයක් කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මොකද මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය හටගන්නේ කියන එක කියන්නයි මේ කියන්නේ. පින්වත්නි නාමකායේ අදිවචන සම්පස්සේ විතරක් නෙමෙයි ඒකේ පටිඝ සම්පස්සයක් දැනගන්න ඕන. රූපකායේ මේ පටිඝ සම්පස්සේ නෙමෙයි ඒකේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ කාරණයක් දැනගන්න ඕන කියලා කියන්නේ මෙන්න මේකයි. පින්වත්නි ඇහැට රූපයක් හම්බ වුණා කියලා ස්පර්ශය හට ගන්නවද නැද්ද? ස්පර්ශය හටගන්නේ නැහැ. ඇයි? ඇහැයි රූපයයි දෙක තිබ්බට ස්පර්ශ වෙන්නේ නැහැ නේ. මොකක්ද එකතු වෙන්න ඕන? චක්කු විඤ්ඤාණය එකතු වෙන්න ඕන. දැන් ඔබට තේරෙනවනේ. එතකොට ඇහැයි රූපයයි දෙක අයිති වෙන්නේ මොකටද? පටිඝ සම්පස්සේට. එතකොට ඇහැයි රූපයයි දෙක ඒකයි මෙතන කියන්නේ පින්වත් මහණෙනි රූපකායේ අදිවසන සම්පස්සයක් දැනගන්න ඕන, නාමකායේ පටිඝ සම්පස්සයක් දැනගන්න ඕන. දැන් පටිඝ සම්පස්සේ කියන්නේ ඇහැයි රූපයයි දෙකට, ඒ ඇහැයි රූපයයි ගැටෙන එකට, ඇහැයි රූපයයි ගැටුණට නාම ධර්ම මෙතන මිශ්‍ර නොවුනොත් එහෙම පේනවද? පේන්නේ නැහැ. දැන් මාව ඔබට පේන්නේ මොකක් නිසාද? මාව ඔබට පේන්නේ පින්වත්නි මේ මොහොතේ ඔබේ ඇසයි රූපයයි දෙක ක්‍රියාත්මක වීම ඒක පටිඝ සම්පස්සය. ඒ පටිඝ සම්පස්සේ විතරක් තිබ්බට බෑ. එතකොට මේ පටිඝ සම්පස්සයත් පින්වත්නි නාම ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕන. ඇහැයි රූපයයි දෙක එකතු වුණාට පේන්නේ නැහැ. එහෙනම් මේ මලමිනි වලටත් පේන්න එපාය. පේන්නේ නැත්තේ ඇයි? එතන පින්වත්නි චක්කු විඤ්ඤාණය පහළ වෙලා නැහැ මනසිකාර ප්‍රත්‍යයෙන්. අන්න මේක තමයි කියන්නේ නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් දැනගන්න ඕන කියලා. පින්වත්නි පටිඝ සම්පස්සය තුල නාමකාය මිශ්‍ර වෙනවා කියන එක තමයි නාමකාය පටිඝ සම්පස්සේ සහ රූපකාය අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. මේ එක විදියකින් තව විදියකින් කිව්වොත් නාම රූප ධර්මයන්ගේ එකතු වීම පිළිසිඳ දැනගන්න ඕන ස්පර්ශ වෙන විදිය. ඒක තමයි අපි මේ කිව්වේ ඇහැට රූපයක් හම්බ වෙනවා පටිඝ සම්පස්සේ තියෙනවා. හැබැයි නාම ධර්ම ඇති වෙලා නැහැ. මේ පටිඝ සම්පස්සේ විතරක් තිබ්බට ස්පර්ශය වෙන්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශ වෙන්න නම් මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඤ්ඤාණය පහළ වෙන්න ඕන. ඒ මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඤ්ඤාණය පහළ වෙන ස්වභාවයේ පින්වත්නි අපි දැනගන්න ඕන. නාම රූප ධර්ම නැත්නම් පින්වත්නි හට ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට මේකේ අනිත් පැත්තට අපි කියවනේ රූපකායේ අදිවචන සම්පස්සේ දැනගන්න ඕන කියලා. දැන් රූපකායේ අදිවචන සම්පස්සේ කියලා කියන්නේ අදිවචනයේ කියලා මෙතන කිව්වේ නාම ධර්ම වලට. පින්වත්නි නාම ධර්ම විතරක් තිබුණාටත් ස්පර්ශ වෙන්නේ නැහැ. නාම ධර්ම විතරක් ක්‍රියාත්මක වුණා කියලා ස්පර්ශ වීමක් ඇති වෙන්නේ නැහැ. නාම ධර්ම වලට තල්ලුව හදලා දෙනවා රූපස්කන්ධේ. ඇහැට රූපයක් මුණ ගැහිම නිසා තමයි නාම ධර්ම ඇති වෙන්නේ.
වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියලා නාම ධර්ම ටිකක් ඇති වෙන්නේ ඇහැට රූපයක් මුණ ගැහිම නිසා. ඒ විතරක් නෙමෙයි ඇහැට රූපයක් විතරක් මුණ ගැහුණට වැඩකුත් නැහැ. ඇහැට රූපයක් හම්බුණාට කිසි දෙයක් කරගන්න බෑ. මේ ඇස සම්බන්ධව අදිවචන සම්පස්සේ නැත්තම්. මෙන්න මේ දෙක එකතු වීම ඊටාම පැහැදිලිව දැනගන්න ඕන කියනවා. මෙතන තමයි පටිච්ච සමුප්පාදේ ගැඹුරින්ම ලියා ගන්න තියෙන තැන පින්වත්නි. එතකොට දැන් ඔබට හොඳටම තේරෙනවා ඔබට කොච්චර රූප දැක්කත් ඔන්න දැන් මේකෙන් හොඳට තේරුම් ගන්නකො කොච්චර රූප දැක්කත් කොච්චර ශබ්ද ඇහුණත් කොච්චර ගඳ සුවඳ දැනුණත් පින්වත්නි ඔබට ස්පර්ශය හටගන්නේ නැහැ. ඇයි? එක වෙලාවක ස්පර්ශය හටගන්නේ එක ආයතනයක විතරයි. ඒක තේරෙනවද? ඇසේ ස්පර්ශය හටගන්න වෙලාවට ඇස ආයතනයක් විදියට ක්‍රියාත්මක වෙන වෙලාවට ඔබට කන ආයතනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් එතන පින්වත්නි මේ පටිඝ සම්පස්සේ නැද්ද? මේ වෙලාවේ පින්වත්නි ඔබට පටිඝ සම්පස්සය ඇස කන නාසය දිව කය කියන මේ පහෙන් ඇති වෙන්න බැරිද? පුළුවන්. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රහ දැනෙනවා. හැබැයි ඒ සියලු දේවල් වලට නාම ධර්ම එකතු වෙච්ච තැන විතරයි පේන්නේ. ඇහැට රූප පෙනුනට, කනට ශබ්ද ඇහුනට ඒ සියලු දේවල් එකපාර ඇතුළට ගන්න බෑ. ඇයි? එක වෙලාවක එක ආයතනයයි ක්‍රියාත්මක වෙන්නේ. චක්කු සම්පස්සජා වේදනාව මුල් කරගෙන ඇසේ ආයතන ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඇස සම්බන්ධව නාම රූප ක්‍රියාත්මක වෙනවා කියන එකනේ. ඇස සම්බන්ධව ඔන්න මේ විදිහට තේරුම් ගන්න. ඇස සම්බන්ධව නාම රූප ක්‍රියාත්මක වෙන තැනක කන සම්බන්ධව නාම රූප ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඊළඟට තව ප්‍රශ්නයක් එනවා. මොකද්ද? එහෙනම් ඔබ වහන්සේ අපිට දැන් පේන්නේ කියන එකත් ඇහින්නේ. ඇහෙනවා නෙමෙයි, ඇහි නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙනකොට නැවත මාව පේනවා. ඒ වේගයේ වැඩිකම නිසා ඔබට හිතෙන්නේම අවිද්‍යාව නිසා එක දිගට පේනවා කියලා. හිතෙන්නේ එක දිගට ඇහෙනවා කියලා. ඇහිච්ච දේ ඇහි නිරුද්ධ වෙවි යනවා. ඒ නිසා පේනවා. පින්වත්නි මේ පටිඝ සම්පස්සය තිබුණට මදි. අදිවචන සම්පස්සයත් මිශ්‍ර වෙන්න ඕන. ඇස සම්බන්ධව අදිවචන සම්පස්සේ ක්‍රියාත්මක වුණොත් ඒකයි කිව්වේ රූපකායේ අදිවචන සම්පස්සයත් නාමකායේ පටිඝ සම්පස්සයත් දත යුතුය කියලා. නාම ධර්ම විතරක් තිබ්බත මදි. එතන පටිඝ සම්පස්සේ එකතු වෙන්න ඕන. රූපකාය රූපස්කන්ධයේ ක්‍රියාත්මක වුණාට මදි. එතන පින්වත්නි අදිවචන සම්පස්සයත් එකතු වෙන්න ඕන. නාම ධර්මත් එකතු වෙලා තියෙන්න ඕන. ඒ එකතු වෙච්ච තැනක තමයි අදිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි මිශ්‍ර වෙනකොට තමයි පින්වත්නි පේන්නේ, ඇහෙන්නේ, දකින්නේ. එතකොට පටිඝ සම්පස්සේ හැම වෙලාවකම තියෙනවා. පටිඝ සම්පස්සේ තියෙනවා. ඇහැට රූප හම්බ වෙනවා. දැන් මේ වෙලාවෙම ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. ඒවා එකපාර දැනෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන ධර්ම මේවා. ඒ හටගෙන නිරුද්ධ වෙනකොට පින්වත්නි මේ වෙලාවෙම ශබ්දයක් හටගෙන නිරුද්ධ වෙනවා. මේ වෙලාවෙම රූපයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ රූපය හටගෙන නිරුද්ධ වෙන වෙලාවේ ශබ්දය ඇහෙන්නේ නැහැ ඔබට. ඇහෙන්නේ නැත්තේ හේතුව තමයි එතන අදිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි දෙකම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සියලු ශබ්ද ඇහෙන්නේ නැහැ. සියලු රූප පේන්නේ නැහැ. පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි දෙක ක්‍රියාත්මක වෙන එක විතරක් පේනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මෙතන මතක් කරන්නේ පින්වත්නි තේසු උද්දේසු අසති අපිනුකෝ නාමකායේ පටිඝ සම්පස්සෝ පඤ්ඤායේ තාති. පින්වත් මහණෙනි මෙතනදී සම්පූර්ණයෙන්ම නාමකායේ පටිඝ සම්පස්සේ දැනගන්න කියනවා. ඒත් නාමකාය කොච්චර තිබ්බත් වැඩක් නැහැ මේ පටිඝ සම්පස්සේ නැත්තම්. ඇහැට රූප හම්බ වෙන්නේ නැත්තම් කොච්චර නාමකාය තිබ්බත් එයාට සම්පූර්ණයෙන් ස්පර්ශ වෙලා විඳීම් ඇති වෙලා විඳීමට තණ්හාව ඇති වෙලා තණ්හාව උපාදානය වෙලා උපාදානයේ වෙච්ච දේ නිසා සම්පූර්ණයෙන් මේ ක්‍රියාවලිය උඩුදුවලා උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදිලා ඊට අනුව ජාතිය පාල වෙලා ජාතියට අනුව ජරා මරණ දුක දක්වා උඩුදුවන්නේ නැහැ. එhmenan පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි කියන දෙකම සම්මිශ්‍රණය වෙන්න ඕන. මේ පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි දෙක එකතු වෙච්ච නැති තැනක පෙනෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. පටිඝ සම්පස්සේ නිතර ක්‍රියාත්මක වුණාට වැඩක් නැහැ. ඒකයි සියලු රූප අපිට පේන්නේ නැත්තේ. දැන් සමහර වෙලාවට ඔබ වෙන සද්දයකට අහගෙන ඉන්නවා. කවුරු හරි ඉස්සරහින් යනවා. එතකොට එතන පටිඝ සම්පස්සේ තියෙනවා. ඇසට රූපයක් ගැටිලා තියෙනවා. ගැටෙන එකටනේ පටිඝය කිව්වේ. ඇසට රූපේ ගැටිලා තියෙනවා.
නමුත් ඔබ ළඟට ඇවිල්ලා කියනවා ඇයි මට hina වුණේවත් නැත්තේ මම ඔයාට hinaත් වුණා. ඇයි මට මයිත් කමනාපවත් වෙලාද? එතකොට එයාට ඒ පටිඝ සම්පස්සේ තිබුණට එතන අදිවචන සම්පස්සේ නැහැ. එයාගේ අදිවචන සම්පස්සේ මොකේද තියෙන්නේ? අදිවචන සම්පස්සේ තියෙන්නේ කනේ. ඇයි කනේ පටිඝ සම්පස්සේ ක්‍රියාත්මක වෙලා අදිවචන සම්පස්සයත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය ටිකත් ක්‍රියාත්මකයි. මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ මේ එක ආයතනයක් ක්‍රියාත්මක වෙනුත් ඉතුරු ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එහෙමනම් පටිඝ සම්පස්සේ විතරක් තිබ්බත් මදි. අදිවචන සම්පස්සේ විතරක් තිබ්බත් මදි. ඇහැයි රූපයයි දෙක නැත්තම් ඇස අන්ධේකට එතන ලොකු අර්බුදයක් පවතින්නේ ඒකයි. ඇහැ මුල් කරගෙන. පටිඝ සම්පස්සේ නැහැ. ඒ නිසා මෙන්න මේ ක්‍රියා මේක උඟා කතා කරන්න ඕන එකක්, මේක විස්තර කරන්නත් ඕන එකක්. නමුත් අපිට කාලය නැති නිසා අපි ඊටාම ඉක්මනින් ඒ කාරණේ මතු කරනවා. එතකොට මතක තියාගන්න එක දෙයක් පටිඝ සම්පස්සයට තනිව ප්‍රකට වෙන්න බෑ කියන එක. එතකොට ඇසයි දැන් තව එකක් මතක තියාගන්න ඇසයි රූපයයි පුරේ ජාතයි. ඇසයි රූපයයි මුලින් හට ගන්නවා. ඒ කියන්නේ පටිඝ සම්පස්සය මුලින් හට ගන්නවා. නාම ධර්ම අදිවචන සම්පස්සය පච්චා ජාතෝ කියලා තියෙනවා. පසුව හට ගන්නවා. මේක හැබැයි අභිධර්මයත් එකතු කරගත්තොත් මම ඒක ගැන වැඩි කියන්න යන්නේ නැහැ. නාම ධර්ම පච්චා ජාතයි. පසුව හට ගන්නවා. එනම් පටිඝ සම්පස්සයට අනුව තමයි අදිවචන සම්පස්සේ හටගන්නේ. හැබැයි මේව සහජාතයි. එකටම ක්‍රියාත්මක වෙනවා. වේදනාව හටගෙන ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගිහින් චේතනා පහළ වෙලා ඊට පස්සේ මේ මානසිකාරයේ වෙලා ඔය වගේ මේ එහෙම ක්‍රියාවලියක් නෙමෙයි තියෙන්නේ. සහජාතයි. ඇහැයි රූපයයි ගැටෙන එක පුරේ ජාතයි. මුලින්ම හට ගන්නවා පටිඝ සම්පස්සේ. ඊට පස්සේ නාම ධර්ම පච්චා ජාතයි. අදිවචන සම්පස්සේ පසුව හට ගන්නවා. හැබැයි මේ දෙක එකතු වෙන්න ඕන. අදිවචන සම්පස්සේට අදාළ නාම ධර්ම මේ එකක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. චක්කු විඥානයේ පහළ වෙලා අපි ඔය පංචස්කන්ධ අනාත්ම ලක්ෂණය ගැන කියද්දි කියලා තියෙනවා මේ වෙලාවේ ඔබට මාව පේන වෙලාවෙත් පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු විඥානයේ පහළ වෙලා ඔබ මාව අඳුන ගන්නවා. අඳුනා ගැනීමට අනුව දැන් මේ බණහන වෙලාවේ බණ සෝත විඥානයේ ක්‍රියාත්මක වෙලා විඥානස්කන්ධයක් පහළ වෙලා අඳුන ගන්නවා. අඳුනා ගැනීමට අනුව ඔබට සංඥා ස්කන්ධයක් ඇති වෙනවා. මේ බණ කියන්නේ මේ කාරණා ගැන උන සංඥා ස්කන්ධයකුත් ඇති වෙනවා. මන් තුල නෙමෙයි ඔබ තුලයි පහළ වෙන්නේ. බණ අහගෙන ඉන්න ඔබ තුලයි මේ සංඥා ස්කන්ධය පහළ වෙන්නේ. ඊට අනුව බණ තේරෙනවා නම් සුඛ වේදනාවක් ඇති වෙනවා. තේරෙන්නේ නැත්නම් දුක් වේදනාවක් ඇති වෙනවා. පොඩි අමනාප ගතියක් එක්ක වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව හිතේ සිතුවිලි ටිකක් පහළ වෙනවා. මේ බණ තව ලේසි කරා නම් හොඳයි. නෑ හොඳයි මේ කියන විදිය මේක තේරෙනවා. අනේ බුදු කෙනෙක්ගේ හිතේ මේ ධර්මය උපන්නා නේද කියලා සංස්කාර ටිකක් සිතුවිලි ටිකක් ඇති වෙනවා. ඒවට කියනවා චිත්තචෛතසික ධර්ම කියලා. සංකාර ස්කන්ධයකුත් මේ බණ ටික අහගෙන ඉන්නකොට පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි රූපස්කන්ධයත් වෙනස් වෙවි යනවා. ඔක තමයි පංචස්කන්ධයේ ක්‍රියාත්මක වීම. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ වදාරනවා නාම ධර්ම පච්චාජාතයි. පටිඝ සම්පස්සේට අනුව අදිවචන සම්පස්සේ ඇති වෙන්නේ. හැබැයි පසුව ඇති වෙන මේ සියලු නාම ධර්ම සහජාතයි. එකටම හටගෙන ඒකුප්පාදෝ එකටම පවතිනවා. එහෙම නැතුව මේ විඥානස්කන්ධයේ ක්‍රියාත්මක වෙලා විනාඩි 5ක් විතර ගින් සංඥාස්කන්ධය එහෙම නෙමෙයි. මේ ටික හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙන වේගයේ වැඩිකමට තමයි ඇස නිසා පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඔය කියපු විදිහට කන නිසා පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා. මේ විදිහට හටගෙන නිරුද්ධ වෙවි යනවා. මේක හොද්දටම තේරුණා මෙයාට තේරෙනවා එක දෙයක්. මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හට ගන්නවා සියල්ලම නිරුද්ධ වෙනවා. ඒක අවබෝධ කරාම යන්නේ කෙලෙස්. එයා සම්පූර්ණයෙන්ම දුකහමාරයි. ඒ නිසා පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ කතාව ඊටාම ගැඹුරින් තේරුම් ගන්න ඕන එකක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා හැබැයි මේක මම මෙතනින් හැර කතා කරන්නේ මේ කාරණේ ගැන. මොකද අපිට ඉස්සරහට තව කාරණා කිහිපයක් කතා කරගන්න තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ පින්වත් මහණින් දැන් අපිට මෙතන ආයතන ගැන කතා කළේ නැහැ. ආයතන ගැන කතා කළෙත් නැහැ. මෙතන මේ නාම රූප අපි වෙනද කතා කරන නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙන විඥානය ගැනත් විඥානය නිසා ආයතන හැදෙනවා කියන කතාවක් නැතුව මෙතන එකපාරම කිව්වා සම්පූර්ණයෙන්ම නාම රූප පත්‍ය
නාම රූප නිසා ස්පර්ශ වෙනවා කියලා. එතකොට නාම රූප නිසා සලආයතන වෙලා ආයතන 6 තුල ස්පර්ශ වෙන කතාව මොකුත් කිව්වේ නැහැ. හැබැයි එහෙම කිව්වේ නැහැ කියන්නේ මෙතන ආයතන 6 ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලාද? ක්‍රියාත්මක වෙනවා. සමාට ඒක උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරපු නිසා මේ කාරණේ කියන්නේ නැතුව ඇති. ඉතින් ආයතන 6ක් නැත්තම් කොහෙද පින්වත්නි ඇස මුල් කරගෙන නාම රූප ධර්ම හටගන්නේ? මෙතන ප්‍රකටව කියලා නැහැ තමයි. නාම රූප පත්‍ය සලආයතන සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය කියලා. නාම රූප ප්‍රත්‍ය කරගෙන ස්පර්ශ වෙනවා කියලා කෙලින්මනේ කියලා තියෙන්නේ. නමුත් මෙතන එහෙම කෙලින්ම කියන්නේ නැත්තේ මේ අදිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි විස්තර කරන්න. ඒ නිසා කෙලින්ම කියන්න දේශනා කරන්න නැතුව ඇති භාග්‍යතුන් වහන්සේ. ඒතර මේ කෙලින්ම දේශනා නොකලට මෙතන ආයතන 6ක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද එහෙමනම්? ආයතන 6 සැඟවි ක්‍රියාත්මක වෙනවා. ආයතන 6 ගැන ආනන්ද හාමුදුරන් අමුතුවෙන් දේශනා කරන්න නැතුව ඇති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විඥාන පච්චයා නාම රූපං. විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූප හට ගන්නවා. ඔන්න ඊළඟ එක. නාම රූප නිසා ස්පර්ශ වෙනවා. හැබැයි නාම රූප කියන ස්වභාවය විඥානය ප්‍රත්‍ය කරගෙනයි ඇති වෙන්නේ. විඥාන පච්චයා නාම රූපං ඉතිකෝ පනීතං උද්දං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා විඥාන පච්චයා නාම රූපං විඥානංචහි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත. මෙතන හරි ලස්සන කාරණයක් කියනවා. උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි විඥානීය ප්‍රත්‍ය කරගෙන නාම රූප හට ගන්නවා. මෙතන කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානයි. අර ඉස්සෙල්ලා ಜಾතිය ගැන කතා කළේ ඒ කතාව නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් බැස ගැනීම. එහෙමනම් විඥාන පච්චයා නාම රූපං කියන එකයි නාම රූප පච්චයා පස්සෝ කියන එකයි එකක්ම නෙමෙයි. එතනත් දෙවිදියකට පැහැදිලි කරලා තියෙනවා. නාම රූප පච්චයා පස්සෝ කියන තැන විඥානය ගැන කතා කරලා නැහැ. නාම රූප කියනකොට අපි හිතාගෙන ඉන්නවා නාම කොටසට විඥානයත් අයිති කියලා. නාම රූප ප්‍රත්‍යයෙන් පටිඝ සම්පස්සය හෝ අදිවචන සම්පස්සය මේ කාරණා තේරුම් ගැනීම පිණිස නාම රූප ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය ඇති වෙනවා කියන තැන විඥානය ගැන අවධාරණයක් නැහැ. එතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තමයි බොහෝ විට ප්‍රකට වෙන්නේ. ඇයි? විඥානීය මේ විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා පස්සෝ කියලානේ කියන්නේ. එතකොට නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම පැහැදිලි කරද්දී විඥානයේ නියෝජනීය පිළිබඳ ඊටාම ගැඹුරින් ඊටාම විමසිලිය හැකින් බලන්න ඕන. මේ කාය අහනකොට ඔබට යම් තාක් හරි තේරෙයි. විඥාන පත්‍යා නාම රූපං කියන්නේ මෙතන ප්‍රතිසන්දි විඥානය බැස ගැනීම ගැනයි කතා කරන්නේ. ප්‍රතිසන්දි විඥානය බැහැ ගැනීම. මොකද්ද මෙතන කියන්නේ? මාතු කුච්චිස්මින්න ඔක්කමිස්සත අතනුකෝ නාම රූපං මාතු කුච්චිස්මින්ති සමුච්චිසාති. මෙතන මතක් කරනවා පින්වත් මහණෙනි ආනන්ද විඥානයේ හේතු කරගෙන නාම රූප හට ගන්නවා. විඥානයේ නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ස්පර්ශ වෙනවා. ආයතන කතා නැහැ. ස්පර්ශ වුණාම ස්පර්ශ වෙන දේ විඳිනවා. විඳින දෙයට තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙච්ච දෙයට හිත බැඳිලා යනවා. තණ්හාවෙත් අර නවාකාර තණ්හාවක් විස්තර කරානේ. තණ්හාව ඇති වෙච්ච දෙයට හිත බැඳිලා යනවා. බැඳිලා යාමට අනුව හිතේ විපාක පිණිස කර්මයක් හැදෙනවා. විපාක පිණිස කර්මයක් හැදෙනකොට ඊට අනුව ජාතිය පහළ වෙනවා. ජාතිය පහළ වීමට අනුව ජරා මරණ දුක හැදෙනවා. ඕක තමයි මේ කියාගෙන යන්නේ සරලවම කිව්වොත්. මෙතන විඥාන පච්චයා නාම රූපං කියන්නේ ප්‍රතිසන්දි විඥානය බැහැ ගැනීම ගැනයි මෙතන කතා කරන්නේ. ප්‍රතිසන්දි විඥානය බැහැ ගැනීම. ප්‍රතිසන්දි විඥානය බැහැ ගැනීම කියන එක පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා විඥානයේ හේතු කරගෙන නාම රූප හට ගන්නවා. මේ නාම පින්වත් ආනන්ද ඔන්න ප්‍රශ්න කරනවා ආනන්ද හාමුදුරුවන්ගේ ආනන්ද විඥානයක් මව් කුසකට බැහැගත්තේ නැත්තම් ඒකයි මෙතන කියන්නේ ආනන්ද මාතු කුච්චිස්මින්න ඔක්කමිස්සත ආනන්ද විඥානයක් මව් කුසට බැසගත්තේ නැත්තම් ආනන්ද එතන නාම රූප වැඩෙයිද කියලා අහනවා. එතන නාම රූප වැඩෙයිද කියලා අහනවා. නෝ හේතම් බන්තේ. එහෙමනම් විඥානයක් බැහැ ගැනීම නිසාමයි නාම රූප වැඩෙන්නේ. විඥානයක් බැහැගත්තේ නැත්නම් නාම රූප නැහැ. දැන් අපිට තේරෙනවා එහෙමනම් විඥානයක් බැහැගත් දැන් සමහර ඔය අපි කලිනුත් කියලා දෙනවා ගොඩක් රටවල් වල ගබ්සා කිරීම ගැන කතා කරද්දී ඒගොල්ලෝ සති 4න් ගබ්සා කරන්න පුළුවන්.
මාසින් ගබ්සා කරන්න පුළුවන් සති 6න් පුළුවන් කී කී ඒගොල්ලෝ නිර්ණායක හදාගෙන තියෙනවා. නමුත් දැන් අපිට එහෙම කරන්න විදියක් නැහැ. ඇයි? නාම රූප සකස් වෙන විඥානයක් බැහැගත්තොත් විතරයි නාම රූප වැඩෙන්නේ. විඥානයක් නැත්තම් නාම රූප වැඩෙන්නේ නෑ පින්වත්නි. විඥානයේ නිසයි නාම රූප වැඩෙන්නේ. පින්වත් ආනන්ද විඥානයේ නිසා නාම රූප වැඩෙනවා නම් ඒක මේ විදිහට දැනගන්න ඕන කියනවා. ආනන්ද විඥානයේ හේතුවෙන් නාම රූප හටගන්නේ යම් ආකාරයෙන්ද ඒක මේ විදියයි දරු ගර්භාෂ බිත්තියක් ඇතුලේ විඥානීය ක්‍රියාත්මක නොවුනොත් ප්‍රතිසන්දි විඥානයක් බැහැගත්තේ නැත්නම් නාම රූප කියලා එකක් ගැබ ඇතුලේ වැඩෙන්නේ. එහෙනම් ගැබ ඇතුලෙත් නාම රූප කියලා දෙකක් වැඩෙනවා. සාමාන්‍ය අපි කතා කරන පටිච්ච සමුප්පාද න්‍යායයට අනුව නම් නාම රූප කියලා එකක් වැඩෙන එක නිසා තමයි ආයතන හයක් වැඩෙන්නේ ගැබ ඇතුලේ. ඇස නම් වූ ආයතනේ, කන නම් වූ ආයතනේ වැඩෙන්නේ නාම රූප ප්‍රත්‍යය. නාම රූප වලට ප්‍රත්‍යය තමයි විඥානයක් ගැබට බැහැ ගැනීම. විඥානයක් ගැබට ප්‍රතිසන්දි විඥානය බැහැගත්ත නිසාමයි පින්වත්නි එතන නාම රූප වෙන්නේ. රූපේ කියන්නේ සතර මා ධාතුන්ගෙන් සහ මේ උපාදාය රූප. පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් වලින් හැදිච්ච රූපේ. නාමය කියලා කියන්නේ. නාමය කියලා කියන්නේ පින්වත්නි මෙතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන කාරණා ටික. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන ටික. මෙතන විඥානය කතා කරන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට නාම රූප නම් රූපේට රූපයයිති වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ නාම කොටසට අයිති කියලා කතා කරන්න පුළුවන්. මෙතන ඒක ගන්න බෑනේ. ඇයි ඒ? විඥාන ස්කන්ධය කියලා ස්කන්ධයක් මෙතන තියෙනවනේ. ඒක කොහොමද ගන්නෙ? ඇයි විඥාන ප්‍රත්‍යයනේ නාම රූප වෙනවා කියන්නේ? විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියනවා නම් ආයේ නාමයසි විඥාන ස්කන්ධයක් තියෙන විදියක් නැහැනේ. මෙතන කතා කරන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන නාම ධර්ම ටිකයි. මෙන්න මේ නාම රූප හටගන්නේ මොකක් නිසාද? විඥානයක් බැහැ ගැනීම නිසා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේට දේශනා කරන්න උවමනාව තියෙන්නේ ප්‍රතිසන්දියටත් ප්‍රවෘත්තියටත්. ප්‍රවෘත්තිය කියන්නේ මොකද්ද? අහලා තියෙනවද ප්‍රවෘත්තිය කියලා? මේ ප්‍රවෘත්තිය කියන්නේ නිවුස් වලට නෙමෙයි. මෙතන ප්‍රවෘත්තිය කියලා කියන්නේ පින්වත්නි පැවැත්මට. ප්‍රවෘත්ති විපාක කියලා එහෙම කියන්නේ. ප්‍රවෘත්තිය කියන්නේ මොකද්ද? පැවැත්මට. උන්වහන්සේට දේශනා කරන්න අවශ්‍යතාවය තියෙනවා මෙතන ආනන්ද ප්‍රතිසන්දියටත් පැවැත්මටත් දෙකටම විඥානය තියෙන්න ඕන කියන එක. උන්වහන්සේ මතක් කරනවා එහෙනම් ප්‍රතිසන්දියටත් විඥානය නිසා නාම රූප හට ගන්නවා. දෙවනියට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඔන්න ඊළඟට මතක් කරන කාරණේ විඥානංචහි ආනන්ද මාතු පුච්චින් ඔක්කමිත්වා වොක්ක මිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිස්සතාති. උන්වහන්සේ මතක් කරනවා ආනන්ද විඥාණයට මව් කුසට බැහැගෙන තියෙද්දී ටික කාලයකින් නැවත විඥාණය බැහැර වුණොත් අන්න ප්‍රවෘත්තියේදීත් විඥාණය නැත්තම් නාම රූප වලට පැවැත්මක් නැහැ කියන්නයි මේ කියන්නේ. ප්‍රවෘත්තියේදී විඥානය නැත්නම් නාම රූප පැවතින්නේ නැහැ. උන්වහන්සේ මතක් කරනවා ඒක පැහැදිලි කරන්නයි මේ කියන්නේ. ආනන්ද විඥානයේ දරු ගැබට බැහැලා ටික කාලයකින් මව් කුසෙන් එළියට පිට වුණොත් ආනන්ද එතන නාම රූප වැඩෙයිද කියලා අහනවා. නෝ හේතම්බන්ති ස්වාමිනී එතන වැඩෙන්නේ නැහැ. ඊළඟට තවත් ප්‍රවෘත්තියට නම් විඥාණයෙන් තොරව ප්‍රවෘත්තියක් නැහැ කියන එක කියන්නයි මේ කතාව කියන්නේ. විඥානංචහි ආනන්ද දහරස්සේව සතෝ උන්වහන්සේ මතක් කරනවා පුංචි දරුවෙක් කුමාරකස්සවා කුමාරිකායවා පුංචි දියණියක් හරි පුතෙක් හරි අපිනුකෝ නාම රූපං උද්දින් විරුල්හින් වේපුල්හින් ආපච්චිස්සතාති. පින්වත් ආනන්ද දරුවෙක්ගේ හරි කියන්නේ දැන් ගැබෙන් එළියට ඇවිල්ලා. මොකද එයා කුමාරයෙක්ව කුමාරිකාවක් කියලා දන්නවා. දරුවෙක්ගේ විඥාණය යම් දරුවෙක්ගේ විඥානයේ ලදරු අවදියේදීම යම් වෙලාවක පිට වුණොත් ලදරු අවදියේදී මේ විඥානේ පිට වුණොත් ආනන්ද එතන නාම රූප වැඩිමක් මෙතන කියනවා විරුල්හින් වේපුල්හින් ආපච්චි වැඩිමක් දියුණු වීමක් විපුල බවක් ඇති වේ දහනවා නාම රූපවල නෝ හේතම් බන්ති. මේකෙන් එකක් අපි තේරුම් ගන්න ඕන නාම රූප වැඩෙන්නේ විඥානයේ නිසා. ගැබකත් එහෙමයි ප්‍රතිසන්දියටත් විඥානය අවශ්‍යයි ප්‍රවෘත්තියටත් විඥානය අවශ්‍යයි. ඒක කියන්න තමයි මේ සිද්ධි තුනක් අරගෙන උන්වහන්සේ කියන්නේ. විඥානි බැහැ ගැනීම නිසා නාම රූප ඇති වෙනවා. එහෙමනම් ප්‍රතිසන්දියට විඥානය අවශ්‍යමයි.
ප්‍රතිසන්දිය ඇති වෙලා ටික කාලෙකින් විඥානය බැහැර වෙනවා. එහෙම නැත්නම් එතනත් නාම රූප එනම් මේ මෙතන ප්‍රවෘත්තියට විඥානය ඍජුවම සම්බන්ධයි. ඊට පස්සේ දරුවෙක් විදියට උපන්නට පස්සේ විඥානය බැහැර වුණොත් එතනත් නාම රූප කඩා වැටෙනවා. නාම රූප කඩා වැටුනොත් ආයතන 6 වැඩෙන්නේ නැහැ. ඇස නම් වූ ආයතනේ ඒකයි මලමිනි වලට ආයතන නැත්තේ. මලමිනි වලට තියෙන්නේ මලමිනි වලට ඇහැ ඒ විදියටම තියෙනවා. කන ඒ විදියටම තියෙනවා. දිව ඒ විදියටම තියෙනවා. දිව එළියට ඇදලා බැලුවම ඒ දිවමයි. වෙනසක් නැහැ. මොකද්ද නැත්තේ? නාම රූප නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරේ නැහැ. නාම ධර්ම විතරක් තියෙනවා. මේකෙන් අරකම තේරුම් ගන්න ඕන. මොකද්ද? පටිඝ සම්පස්සයයි අදිවසන සම්පස්සයයි. ඒ කාරණේම තමයි මෙතන තේරුම් ගන්න ඕන. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී අපි ඊටාම හොඳින් මේක ගැඹුරින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි පින්වත්නි මේ විඥානයේ කියන බීජය සම්පූර්ණයෙන්ම පින්වත්නි නාම රූප කියන කුඹුරේ තමයි පැලවෙන්නේ. විඥානයේ කියන බීජය නාම රූප කියන කුඹුරේ තමයි පැලවෙන්නේ. ඔකට හොඳ සූත්‍රයක් තමයි බීජ සූත්‍රය බලන්න. තණ්හාවෙන් තෙත් වෙවි පැලවෙන්නේ. තණ්හාවෙන් තෙත් වෙවි පැලවෙන්නේ. තණ්හාවෙන් තෙත් වීමක් නැත්නම් පැලවෙන්නේ නැහැ. අර සමහර දේශනාවල තියෙන මොකද්ද එක දේශනාවක දෙනවා කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනියෝ කියලා. පින්වත් මහණෙනි කර්මයේ කියන කුඹුර නැත්නම් කර්මයේ කියන ක්ෂේත්‍රේ නැත්නම් විඥානයේ කියන බිජුව නැත්නම් තණ්හාවෙන් තෙත්වීමක් නැත්නම් එතන විඥානයේ විපුල භාවයක් නැහැ කියනවා. මේ බීජ සූත්‍රයේ එක විදියකින් කියනවා පින්වත් මහණෙනි නාම රූප කියන කුඹුරේ තමයි විඥානයේ පැලවෙන්නේ. එතනත් තණ්හාවෙන් තෙත්වී පැලවෙන්නේ. තුන නාම රූප මෙතන ඊළඟට කියන කාරණේ තමයි අනිත් පැත්තට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා විඥාන පත්‍ය නාම රූපං කියලා දැන් මතක් කළා. ඊළඟට මතක් කරනවා නාම රූප පත්‍ය විඥානං කියලා. නාම රූපම ප්‍රත්‍ය කරගෙන ආය විඥානයකට තල්ලුවක් හැදිලා දෙනවා. නාම රූප ධර්ම වැඩෙන්න කර්මයේ මෝර විපාක පිණිස කර්ම හැදි නැවතත් විඥානීය පැලවෙන්න තල්ලුව දෙනවා. ඒකයි මේ දේශනාවල ගොඩක් අයට තේරුම් ගන්න බෑ විඥාන පත්‍යා නාම රූපං කියන එක නම් හරි හාමුදුරුවනේ. හැබැයි නාම රූප පත්‍යා විඥානං කියන්නේ මොකද්ද කියලා. නාම රූප පත්‍යා විඥානං කියන්නේ විඥානයේ නිසා නාම රූප වැඩෙනවා. නාම රූප වැඩිගෙන ගිහින් විපාක පිණිස ඒ ඔස්සේ කර්ම හැදිලා ආයෙත් විපාක පිණිස කර්මයක් හදලා ආයෙත් විඥානීය පැලවෙන තැනටම නාම රූප වලින්ම තල්ලුව දෙනවා. එතකොට මේ කාරණේ අපි හොඳටම තේරුම් ගන්න ඕන පින්වත්නි. එතකොට විපාක විඥානය කියන්නේ ප්‍රවෘත්තිය කියලා අපි කිව්වේ. විපාක විඥානයේ වෙනස් වුනොත් එතන නාම රූප වෙනස් වෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න. උපන් සත්වයාගේ විපාක විඥානයේ වෙනස් වුනොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුනොත් නාම රූප වෙනස් වෙනවා. ඒකයි පින්වත්නි නාම රූප වෙනස් කරලා දිබ්බසෝත ඥානෙම උපදවගන්නේ. එතකොට අපිට තේරෙනවා විපාක විඥානය වෙනස් වෙනකොට නාම රූප වෙනස් කරගන්න පුළුවන් කියන කතාව. එතකොට විපාක විඥානයේ වෙනස් වෙන කොයි රහතන් වහන්සේලා තුල එහෙම ඇති වෙන දැන් ඔය සමහර ලාවට මේක හරියට උදාහරණයකින් මම කියන්නම්. දැන් කොටයක් උඩට නැගලා ඒ කොටය යම් කෙනෙක් කැටයම් කරනවා වගේ තමයි විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කියන කතාව. කොටයක් උඩට නැගලා මේ මිනිස්සෙක් ඒ කොටේ කැටයම් කරනවා වගේ තමයි විඥානය කියන මිනිසයා විසින් මිනිසෙක විඥාණයට නාම රූප කියන කොටේ කැටයම් කරනවා. අනිත් පැත්තට කියනවා නාම රූප පත්‍ය විඥානං කියලා. කොටයක් කියලා එකක් නැත්තම් කොහෙද මිනිහෙක් නගින්නේ? එහෙනම් මේ කොටේ කියන එක නිසාම තමයි මිනිහෙක් නැගගත්තේ. අන්න ඒකයි මෙතන කියන්නේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා. මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ ලක්ෂණය කියලා. එකිනෙකට ප්‍රත්‍ය කරගෙන යැපෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානීය යැපෙනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය යැපෙනවා සංසාරේ පවතින තාක්කල්. එතකොට මේ නාම රූප ධර්ම වෙනස් කරලා සම්පූර්ණයෙන්ම විපාක විඥානය වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ නාම රූප ධර්මයන් වෙනස් වෙනකොට විපාක විඥානය වෙනස් වෙනවා. ඒකයි ඔය එක හාමුදුරුවෝ කෙනෙක් වැඩ හිටියා. ඒ හාමුදුරුවන්ගේ ගිහි ජීවිතයේ තමයි හොඳ මස්වැද්දෙක්. ඒ මස්වැද්දෙක් විදියට උන්වහන්සේ ගිහි කාලේ ගත කරලා අන්තිමටම එක දවසක් අමුයෙන් මස් කන්න ඕන කියලා හිතාන මුවෙක් මරාගෙන අමුයෙන් ලේ පිටින්ම පුච්චලා කන්න ඕන කියලා අමුතු කැමැත්තක් ඇති වෙලා එදා ඒ මිනිස්සයා මේ ගිහින් අලුතෙන්ම මුවෙක් මරාගෙන වේලලා මේ පුච්චලා කාලා ඉවරුනහම ලොකු පිපාසයක් ඇවිල්ලා තිනවා.
මිලක්කන තිස්ස කතාවේ මේක තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා ගිහින් පිපාසයට එතන තිබිලා තියෙන ආරාමයක්. ආරාමයට ගිහින් බැලුවා කල ඇරලා බැලුවා වතුර නැහැ. කලවල වතුර තියෙනවා. වතුර නැහැ වගේ පේනවා. අන්තිමටම ආරාමෙට බැනලා මෙච්චර හාමුදුරුවෝ ඉන්නවා වතුර ටිකක් තියාගන්න බැරිද කියලා බැනගෙන යද්දී මම හිතන්නේ ওই තිස්ස කියලා හාමුදුරුවෝ කෙනෙක්ද කොහෙද උන්වහන්සේ පහලට බහිනකොට මේ ඇහෙනවා මේක මිනිහ බැන යනවා ආරාමෙන්. අහලා තිනවා ඇයි මොකද මේ උඹ කෑ ගහන්නේ කියලා. ඒතකොට කියලා තිනවා හාමුදුරුවනේ ඇයි මෙච්චර මේ වතුර ටිකක් තියාගන්න බැයිද හාමුදුරුවෝ මෙච්චර ඉන්නවා. ඊට නෑ අර පැන් කලවල වතුර තියෙන්නේ කල 9ක් තියෙනවා වතුර තියෙනවා ගිහින් බලාපන් කියනවා. නෑනි වතුර නෑනි කියනවා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ගිහින් බලනකොට කලවල වතුර තියෙනවා. නමුත් පේන්නේ වතුර නෑ වගේ. දැන් මේක කියන්නේ පින්වත් නාම රූප වෙනස් වෙනකොට විපාක විඥානය වෙනස් වෙනවා. නාම රූප ධර්මයන් දැන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප පහළ වෙනවා. හැබැයි නාම රූප ධර්මයන්ගේ බරපතල වෙනස්කමක් ඇති වෙනකොට ඊට අනුව විඥානස්කන්ධයක් විඥානය කියන්නේ විඥානනේනේ. විඥානනියත් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? මේ හාමුදුරුවෝ වතුර වක් කරනවා. වක් කරනකොට මේ මිනිස්යාට අතට වතුර වැටෙනවා. බීගෙන යනවා. කල 9ක වතුර බොනවා. පිපාසයේ සංසිඳුන්නේ නැහැ. හැම තැනම දුවලා දාඩිය දාගෙන අනේ හාමුදුරුවනේ මම අසරණයි මට උදව් කරන්න කියලා ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහෝම අමාරුවෙන් තමයි පැවිදි ජීවිතේ පවා ගෙවන්නේ. එතකොට අපිට තේරෙනවා මේවා ගොඩාක් විස්තර කරගන්න ඕන දේවල්. නාම රූප වෙනස් කරලා විපාක විඥානේ වෙනස් වුණොත් ඊට අනුව නාම රූප වෙනස් කරගන්න පුළුවන් කියන කතාවත් මේක ඇස්සේ ගැඹුරින් තියෙනවා. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා නාම රූප අනුව ස්පර්ශය හට ගන්නවා ස්පර්ශයට අනුව විඳිනවා මේ විදිහට ඊටාම ගැඹුරු ක්‍රියාවලියක් තමයි අපි අද මේ දේශනාවෙන් කතා කළේ. නමුත් මෙතනින් එහාට අපිට කාලේ නැහැ. දිග කාරණා ගොඩක් තියෙනවා. දැන් මේකේ ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරනවා සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයා තුළ ඇතිවෙන මේ විඥානයේ පැවැත්මට සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයෙන් හම්බෙන තල්ලුව. ඒ කියන්නේ විඥානයේ දැන් ඔකට හොඳ උපය සූත්‍රය වගේ දේශනාවල තියෙන්නේ. යෝබීකවේ ඒවං වදෙය්‍ය පින්වත් මහණෙනි අහම්මඤ්ඤත්‍ර රූපං අඤ්ඤත්‍ර වේදනා අඤ්ඤත්‍ර සංඥා අඤ්ඤත්‍ර සංකාරා අඤ්ඤත්‍ර විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පත්තින් වා බුද්ධින් වා විරුල්ලින් වා වේපුල්ලං පඤ්ඤා පෙස්සාමීති නේතං විජ්ජති කියලා. පින්වත් මහණෙනි රූපේ කරා පැමිණුණු කර්ම විඥානය වේදනාව කරා පැමිණුණු කර්ම විඥානය සංඥාව කරා පැමිණුණු කර්ම විඥානය සංකාරයේ කරා පැමිණුණු කර්ම විඥානය පවතින්නේ රූපේ අරමුණු කරගෙන කියනවා රූපේ ආධාර කරගෙන කියනවා රූප තණ්හාවෙන් තෙත් වෙවි කියනවා රූපයෙන් වෙන්ව වේදනාවෙන් වෙන්ව සංඥාවෙන් වෙන්ව සංකාරයෙන් වෙන්ව විඥාණයට ඒමක් යාමක් චුතියක් උප්පත්තියක් වැඩිමක් කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ නේතං විජ්ජති විඥාන කොහොමද පංචස්කන්ධයේ ඇසුරු කරගෙන පවතින්නේ චුත වෙන්නේ මේ ක්‍රියාවලිය ගැනත් යම් පැහැදිලි කිරීමක් තියෙනවා. අනිත් එක තමයි ආත්මය ගැනත් යම් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ ආත්මය ගැන පැහැදිලි කරද්දී වේදනාව සම්බන්ධ විශේෂ අවධාරණයකින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා විඥානට්ඨිති. විඥානට්ඨිති කියලා කියන්නේ පින්වත්නි විඥානට්ඨිති 7ක් තියෙනවා. විඥානේ පිහිටන තැන් 7ක් තියෙනවා. අපි ඒක නිකන් සංඛ්‍යාවක් විදියට කතා කියන එක හොඳයි විඥානයේ ටිතියක් විදියට විඥාන ටිති කියන්නේ මේවා සමහර වචන නිතේරෙන්නේ නැති විඥාන ටිතිය කියන්නේ විඥානේ බැහැ ගන්න තැන් 7යි තියෙන්නේ මොකද්ද උන්වහන්සේ මතක් කරනවා විඥානයේ පිහිටනවා නානත්ත් කායේ නානත්ත් සංඤේ විඥානයේ පිහිටනවා මේ නානත්වයේ තුල නානත්වය කියන්නේ මනුස්ස ලෝකවල දිව්‍ය තලවල තිරිසන් ලෝකවල නානත්ත් කායේ නානත්ත් සංඥාවක් තියෙනවා නානත්ත් කායේ නානත්ත් සංඤේ කියන තැනකත් විඥානයේ ටිතියක් විදියට පිහිටනවා. ඊට පස්සේ පින්වත්නි නානත්ත් කායේ ඒකත්ත් සංඤේ කියන තැනත් විඥානයේ පිහිටනවා. බ්‍රහ්ම කායික ලෝකය වගේ තැන්වල මේ නානත්ත් කායේ ඒකත්ත් සංඥාවක් තියෙන්නේ. දැන් මිනිස්සු තුල තියෙන නානත්ත් කායේ කායත් නානත්වයක් තියෙන්නේ චින්තනයක් නානත්වයක්. එකම කුසින් උපන් දරුවෝ දෙන්නෙක් තුල පවා චින්තනමේ විපර්යාසයක් තියෙන්නේ. ඒ කියන්නේ නානත්ත් සංඥාවක් ක්‍රියාත්මක වෙන්නේ. ඒකත්ත් සංඥාවක් නෙවෙයි. හැබැයි සමහර සත්තු ඉන්නවා නානත්ත් කායේ ඒකත්ත් සංඤේ කියලා. එක් බ්‍රහ්ම කායික සමහර දිව්‍ය තල. ඊට පස්සේ ඒකත්ත් කායේ නානත්ත් සංඤේ කියන තැනත් විඥානය පිහිටනවා. ඒ කියන්නේ එතනත් විඥානින් නිදහස් වීමක් නැහැ. මේ බඹලෝවත් විඥානින් නිදහස් වීමක් නැහැ කියන එක මේකෙන් අවධාරණය වෙන්නේ. ඒකත්ත් කායේ නානත්ත් සංඤේ ඒකත්ත් කායේ නානත්ත් ආබස්සර බ්‍රහ්ම ලෝකෙ එහෙම
ඒකත්ත කායත්වයක් නානත්ත් සංඥාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකත්ත කාය ඒකත්ත සංඤේ කියන තැනත් විඥානීය පිහිටනවා පින්වත්. මේ කියන්නේ සුභකින්නක කියන බඹලෝ එහෙම ඒකත්ත කායී ස්වභාවයකුත් ඒකත්ත සංඤේ ස්වභාවයකුත් තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ආකාසංචඤ්ඤායතන විඥානේ පිහිටනවා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන විඥානේ පිහිටනවා. විඥානංචඤ්ඤායතන විඥානේ පිහිටනවා. මේ විදිහට විඥානට්ඨිති හතක් තියෙනවා. හැබැයි මෙතන නේව සංඥා නා සංඥායතනේ විඥානට්ඨිතියක් විදිහට පෙන්වන්නේ නැහැ. හේතුව තමයි නේව සංඥා නා සංඥායතනේ විඥානේ ප්‍රකට නැහැ. විඥානේ ප්‍රකට නැහැ. ඒ වගේම අසඤ්ඤත තලයත් මෙතන පෙන්වන්නේ නැහැ විඥානට්ඨිතියක් විදිහට. අසඤ්ඤත තලෙත් විඥානේ ප්‍රකට නැහැ. විඥානේ පිහිටන තැන් හතක් විදිහට පෙන්නනවා. මොකද මේ විඥානේ යම් තැනක පිහිටියොත් ඒ පිහිටියා කියන්නේම එතන සම්පූර්ණයෙන් විමුක්ත සිතක් නැහැ කියන එක. ඒකයි උන්වහන්සේ ධ්‍යාන සමාපatti පුහුණු කරලා බලලා අන්තිමටම මේ ධ්‍යානීය පවා මේ සම්පූර්ණයෙන් දුර්ගේශ්වරී වලින් අයින් වෙන්නේ. අෂ්ට සමාපatti කියන්නේත් විඥානට්ඨිතියකට යන තැනක්. නිදහස් වීමක් නැහැ කියලා දකින්න නිසා. ඊට පස්සේ අෂ්ට විමෝක්ෂ ගැනත් මේ දේශනාවේ තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන දේශනා කරන්න උත්සාහ කරන්නම්. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, ධර්මාවබෝධය පිණිස සංසාර දුක හමාර කර ගැනීම පිණිස වඩාත් ගැඹුරු පටිච්ච සමුප්පන්න දේශනාවක් අපි හැකි ආකාරයෙන් මේ දේශනාව විශාල දීර්ඝ දේශනාවක් අපිට ඔක්කොම කතා කරගන්න බෑ. කොහොම වුණත් මේ කතා කරපු ධර්ම පරයයන් ඔබ හැම දිනා